අයිබෝන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි ආරම්භ කරන සූදානම් වෙනවා සොන්දා දවසේ සුපුරුදු තවත්කම ලෙන්ගතුකමත් එක්ක යාත්‍රා වැඩසටහන. ඔබ දන්නවා දැන් අපේ සෑම සොන්දාවකම මේ විදිහට ඔබ මුණ ගැහිම පුරුද්දක් බවට පත් කරගෙන තිබෙනවා වසර ගණනාවක් පුරාවට. අදත් සූදානම් එවැනි වැඩසටහනක තවත් පියවරක් ඉදිරියට තබන්න. අද දවසේ අපේ මාතෘකාව රැකවරණය එහෙම නැත්නම් ආරක්ෂාව අපි හැමෝටම වටින කතා බහක් බවට පත් කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම වැඩිහිටියන්ට, තරුණ තරුණියන්ට, විශේෂයෙන්ම දරුවන්ට වටිනා කරුණු කාරණා බොහොමයක් සාකච්ඡා කරන්න, දරුවන් පිළිබඳව වටිනා කරුණු කාරණා බොහොමයක් සාකච්ඡාවට මඳුන් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලත් එක්ක අපි ඔබටත් ආරාධනා කරනවා මේ කතා බහත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න, එකතු වෙලා ඉන්න. මොකද ජීවිතයේ යම් වෙනසක් ඇති කරගන්නට, ජීවිතයට අරුත්බර යමක් එකතු කරගන්නට අනිවාර්යයෙන්ම අද දවසේ ඔබට හැකියාවක් තියෙනවා කියන එක මම වැඩසටහනට පෙර ආතුම ඔබට සිහිපත් කරනවා බොහොම කැමැත්තෙන්. අපි අද දවසේත් ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව ආරාධනා කළා කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සුදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර, ඒ වගේම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය අවසරයි පූජ්‍ය නිල්වකන්ද ඥානන්ද අපේ වඳුරු බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වඳුරු වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි අද දවසේ කාලයකට පස්සේ ආරාධනා ලබා දුන්නා වඩින්නට කියලා මේ සාකච්ඡාවත් එක්ක ඔබට වටිනා කරුණු කාරණා බොහොමයක් බෙදා හදා දෙන්නට කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිකාරී රුවන්පුල ඥාන විමල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුන් වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ඇරයුම් ලබා දුන්නා උඩුගම මූලික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය චතුර අබේසූරිය වෛද්‍යතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අපේ හඳුන්නේ අපි රැකවරණය කියන තේමාවත් එක්ක දවසේ කතා බහ කරනකොට මම ඉතාමත් ගෞරවපූර්වක වහන්සේට මුලින්ම ආරාධනා කරන්නේ අර සුපුරුදු විදිහටම වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. ආරක්ෂාව, රැකවරණය, සංරක්ෂණය වගේ වචන අපි නිරන්තරයෙන්ම පාවිච්චි කරනවා. ඒ නිසා මම හිතනවා මේ අද කතා බහ කරන මේ ආරක්ෂාව නැත්නම් රැකවරණය කියන එක නිරන්තරයෙන් භාවිත වන නිසාමත් අපේ දැඩි අවධානයට ලක් විය යුතු දෙයක් කියලා. මේක පිළිබඳව ආරම්භක අවස්ථාවේදී මට ඔබට සිහිපත් කරන්න තියෙන්නේ මොනවටද අපි රැකවරණය සැලසිය යුත්තේ? ඇයි අපිට රැකවරණය ඕනෑන්නේ? ප්‍රධාන කාරණා ඒවා. ඒ තමයි කොටස් වශයෙන් ගත්තාම පළවෙනියෙන්ම මට රැකවරණය ඕන, මම රැකෙන්න ඕන කියන කාරණේ. හැම කෙනෙක්ම තමන්ව ආරක්ෂා වීම පිළිබඳව හිතන්න ඕන, ඒ වගේම ආරක්ෂා වෙන්න ඕන. ඇයි අපි හැම කෙනෙක්ම තරංග මහත්තයා ජීවිතයට ප්‍රියයි. ඒක බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ ජීවිතුකාමෝ කියලා. හැමෝම ජීවත් වෙන්න කැමති, ජීවිතයට ආසයි, කැමති. එහෙමනම් ඒක ආරක්ෂා කරගත යුත්තේ කෙසේද? ඒක අනාරක්ෂිත වෙන්නේ කොයි අවස්ථාවලදීද කියන කරුණු පිළිබඳව හැම කෙනෙකුටම අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මම විතරක් රැකුණට මදි. තවත් මා විසින් රැකිය යුතු දේවල් තියනවාද? එහෙම තියනවා නම් මොනවද මා විසින් රකින්න ඕනේ, ආරක්ෂා කළ යුත්තේ? අනිත් පැත්තට මගේ හැසිරීම, ක්‍රියාකලාපය නිසා අනාරක්ෂිත වෙන දේවල් තියනවාද? එහෙමනම් ඒ අවබෝධය අපිට තියෙන්න ඕන ඒව ආරක්ෂා කර ගැනීමට. මොකද මිනිස්යන් හැටියට ගත්තාම තරංග මහත්තයා අපි සාමූහික සත්ත්ව කොට්ටාසයක්. අපි කිසි කෙනෙකුට තනියම ජීවත් වෙන්න බෑ. තනියම ජීවත් වුණ කෙනෙක් ඇත්තෙත් නෑ. එහෙමනම් මම විතරක් රැකුණට මදි. සාමූහික වශයෙන් බැලුවාම මගේ ආරක්ෂාව පිණිස පවතින දේවලුත්, මගේ ජීවිතය පවත්වාගෙන යාමට උදව් වෙන, උදව් කරන සහ උදව් කරගනු ලබන මේ සියල්ලම ආරක්ෂා වෙන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් අපි කිසි කෙනෙකුට පිරිසිදු වාතය නැතුව ජීවත් වෙන්න බෑ.
ඔක්සිජන් වාතය අපි ආශ්වාස කරන්නේ. එතකොට ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැමෝම අවධානය යොමු කරන්න ඕන මා අතින් මේ පිරිසිදු වාතය අපිරිසිදු වෙන්න ඉඩකඩ තියනවාද? ඒක විනාශ වෙන්න ඉඩකඩ තියනවාද? එහෙම ඉඩකඩ තියනවා නම් එයින් මාව වළක්වා ගන්න ඕන. මගෙන් වෙන්න තියෙන දේවල් වලින් වළකින්න ඕන. ඒ විතරකුත් නෙවෙයි. පිරිසිදු වාතාශ්‍රය සුරක්ෂිත කිරීමට උවමනා කරන දේවල් මං ක්‍රියාත්මක කරන්න ඕන. මේ එක උදාහරණයක් කිව්වේ. ওই විදිහට ගත්තාම ආරක්ෂා වරණය කියන එකට අපට ගොඩක් තියෙනවා. ඒ තමයි කෘෂි කර්ම සංරක්ෂණය කියනවා. ආර්ථික සංරක්ෂණය කියනවා. ඒ වගේම ජීවිත ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, ළමා ආරක්ෂාව, වැඩිහිටියන්ගේ ආරක්ෂාව, ওই විදිහට විවිධ ප්‍රභේද ඔස්සේ මේක විසිරීලා යනවා. මේ ආරක්ෂාවරණය නැත්තම් රැකවරණය කියන එක. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී ඥානවිමල හාමුදුරුවෝ අපේ වෛද්‍යාචාර්යතුමා පැහැදිලි කරයි ඔබට මේ ජීවිතයේ ආරක්ෂාවරණය කියන එක ඔබ අර බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන අභින්නම් පච්ච වෙක්කිතබ්බන් කියලා නිතර සිහිපත් කළ යුතු කරුණු. ඒ අතරත එකක් බවට පත් කරගන්නවා නම් වඩාත් වටිනවා කියලා මට හිතෙනවා. මම පින් අපේ හඳුන්නේ උපවහන්සේගේ වැඩසටහන ලබා දුන්න ආරම්භයත් එක්ක රැකවරණය ආරක්ෂාව කියලා කියපුවම අපිට කොයිතරම්නම් කාරණා හොයන්න බලන්න ඕනද? තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් අනුන් වෙනුවෙන් කරන්නා වූ රැකවරණය ආරක්ෂාව, මේ පරිසරය වෙනුවෙන්, මේ සබාධම වෙනුවෙන්, මේ වටපිටාව වෙනුවෙන් අපි කළ යුතු දේවල් මේ සියල්ලම මෙතෙන්ට එකතු වෙනවා. ඒ කතා බහ තුළට එකතු කරගෙන ඒවත් එක්ක ඉදිරියට යන්න අපිට ඉඩකඩක් ලැබෙනවා. අපේ හඳුනේ මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ වැඩසටහනට ඔබ වහන්සේගේ පැත්තෙන් මේ අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු කාරණාත් එක්කම තව ටිකක් ඉදිරියට ගියොත් එහෙම හරි වටි. අපේ නායක හඳුරන් වහන්සේගෙනුත් අපේ වෛද්‍යාචාර්යතුමාගෙනුත් අවසරයි. තරංග මහත්මයා අපි මේ ආරක්ෂාව කියන එක නායක හඳුරුව මතක් කරපු විදිහට මහා පුළුල් දැවැන්ත වපසරියකට බෙදෙන මාතෘකාවක්. ඒ නිසා තමයි උන්වහන්සේ මේක මේ ආරම්භ කරනකොටම දේශනා කළේ. මේකේ පැති කීපයක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව මෙහෙම අපි පැති කීපයකට කතා කරනවානේ. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේදී තරංග මහත්මයා මම හිතුවා අපි අවධානය යොමු කරොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ආරක්ෂාව පිළිබඳව දේශනා කරලා තියෙන කියන කාරණාව. මේ වෙලාවේ හැටියට මම පළවෙනියට හිතපු දේ තමයි උන්වහන්සේ අපිට ධම්මපදේ චිත්තවග්ගයේ වෙනමම දේශනා කරලා තියෙනවා මේ සිත ගැන. මේ වෛද්‍යාචාර්යතුමත් මතක් කරයි. පළවෙනියටම තරංග මහත්මයා ආරක්ෂා කරගන්න ඕන දේ තමයි අපේ හිත කියන එක. පළවෙනිම දේ ඒක. අමාරුම දේත් ඒක, පළවෙනිම දේත් ඒක. ඒ චිත්ත වග්ගයේ තියෙනවා එක ගාතාවක්. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධනා කියලා. ඒක කතා ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් ඒක මේ වෙලාවට වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ පළවෙනිම දේ තමයි හිත দমনය කරගන්න ඕනේ. ඇයි ඒ හිත দমনය කරගන්න ඕනේ? ඒ තමයි තරංග මහත්මයා පළවෙනිම දේ තමයි මේ ඉන්න අපි හැම දිනාටම සිතුවිලිනේ පහළ වෙන්නේ. මේක ඔබතුමාටත් එහෙමයි, අපිටත් එහෙමයි, මේ ඉදිරිපිට නරඹන ඔබටත් සිතුවිලි පහළ වෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කරේ තමන්ගේ හිතට දැනෙන මේ සිතුවිලි ආරක්ෂා කරගන්න එක තමයි පළවෙනියටම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ආරම්භක අවස්ථාවේ හැටියට අපි ඉදිරියට කතා කරමු අපේ වෛද්‍යාචාර්යතුමත් එක්ක මේ හා සම්බන්ධව. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවන් වහන්සේගේ පැත්තෙන් දේශනා පාට අනුව කොහොමද අපේ හිත
පාලනය කරගන්න, දමනය කරගන්න, ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධ විශේෂයෙන් ආරම්භක අවස්ථාව විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල වැඩිපුරම උන්වහන්සේ අවධානය යොමු කරලා තියෙන්නේ අපේ හිත පාලනය සම්බන්ධව. ඒත් එක්කම මම මුලින් මතක් කරපු සිතුවිලි පාලනය කරගන්න එක. ඉතින් ඉදිරියේදී අපි තව ටිකක් ඒ ගැන කතා කරමු. කොහොමද මොනවද අපිට දැනෙන්නේ? මොන වගේ සිතුවිලිද දැනෙන්නේ? කොහොමද ඒක ආරක්ෂා කරගන්නේ කියන කාරණාත් එක්ක අපි ඉදිරියට කතා බහ කරමු. බොම්බින් හවුදන්නේ ඔබ වහන්සේ දේශනා කරපු කාරණාත් එක්ක මම වෛද්‍යතුමන්ට අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාට හිත ගැන හුඟක් දේවල් කතා බහ කරන්න දෙයි අපි අඳුරු දේශනා කරලා අවසන් කරපු තැනින් ඉදිරියට යන්න. ඒ නිසා ඔබතුමාටත් මම මුලින්ම ප්‍රශ්නයක් මුකුත් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ අපේ වැඩසටහනට මේ මාතෘකාවත් එක්ක විශේෂයෙන්ම හිතත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තියෙන නිසා යම් ආරම්භයක් ලබා ගත්තොත් හරි වටී මේ වෙලාවේ. ඔව් තරංග අති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තටම අද මාතෘකාවේ තියෙන කාරණය රැකවරණය කියන එකත් එක්ක එක්තරා සමාජ විද්‍යාඥයෙක් කියපු කතාවකින් මම මේකට මැදිහත් වෙන පටන් ගන්නවා. එයා එතුමිය කියලා තිබුණේ අනාගතේ අපිට විඳින්න තියෙන අපිට මුහුණ දෙන්න සිදුවෙන සියලුම ප්‍රශ්නවලට උත්තරය තියෙන්නේ අද අපි දරුවන් හදා වඩා ගන්නා විදිය මතයි. එතකොට ඇත්තට මේ සමාජයේ අපිට රැකවරණය අවශ්‍ය වෙලා තියෙන්නේ සමාජයේ කරදර තියෙන නිසා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේම අපිට වාතය අපිට ජලය මේවා අත්‍යවශ්‍ය දේවල්. මේවට හිඟයක් එනවනම් ඒ එන්නේ අපේ මේ සමාජයේ ඉන්න අයගේම ගැටලුත් එක්ක. එතකොට අපි රැකගන්නවා නම් මේ සමාජය ආරක්ෂා කරගන්න හදනවා නම් ඒකට පිළියම කොහෙද තියෙන්නේ කියලා බැලුවාම තමයි අර සමාජ විද්‍යාඥයා කියන කතාවට මාග්‍රට් මීඩ් කියන සමාජ විද්‍යාඥයා එතුමිය කියන්නේ අනාගතයේ අපිට තියෙන සියලු ප්‍රශ්න වලට උත්තරය තියෙන්නේ අපි අද දරුවන් හදන ක්‍රමය තුලයි කියලා. ඒකේ පැහැදිලි වෙන්නේ මේකයි. දරුවෙක් ඉපදෙන්නේ අපිට කැමති අපිට ඕන විදිහකට දරුවා හසුරවා ගන්න අවශ්‍ය කරන හැකියාව ඇතුව. එක්තරා සීමාවල් තියෙනවා ඥාන මගින් තීරණය කරන බුද්ධියේ සීමාවල් තියෙන්න පුළුවන්. කොච්චර උස යනවද කියන එකේ සීමාවල් තියෙන්න පුළුවන්. හැමේ පැහැ මොන වගේද කියන එකේ සීමාවල් තියෙන්න පුළුවන්. නමුත් ගති ලක්ෂණ එයාගේ කුසලතා කියන දේවල් අපිට අවශ්‍ය විදිහට හරිගස්ස ගන්න අවස්ථාව දීලා තමයි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. එතකොට ඒ දරුවා තමයි කවදා හරි ලොකු වෙලා අපිට මේ සමාජයට හොඳක් හෝ ගැටලුවක් කරදරයක් කරන්න ඉඩ තියෙන තැනකටපත් වෙන්නේ. එතකොට ඇත්තටම මම හිතනවා අපි රැකවරණය කියන එක සාමූහික වාරගෙන කතා කරලා බලනකොට අපිට මැදිහත් වෙන්න තියෙන්නේ අර මලක් වගේ ඉපදෙන දරුවා සමාජයට හානියක් කරන කෙනෙක් බවට පත්වීමට ඉඩ ඇති දෙයින් රැකගන්නේ කොහොමද? එයා සමාජයට යහපතක් කරන කෙනෙක් බවට පත් කරන්න ලබා දිය යුතු ආකල්ප ගුණාංග මොනවාද? ඒ ටික දරුවට ලැබෙන්න සලස්වන්නේ කොහොමද කියන එක මත අපිට පුළුවන් වෙයි අපේ අනාගත සමාජය ආරක්ෂාකාරී සුරක්ෂිත සමාජයක් බවට පත් කරන්න කියලා. එතකොට මං ඇත්තටම හිතනවා අපිට අනාගත සමාජයේ සුරක්ෂිතතාවය සහිත විශ්වාසයෙන් යුතු පරිසරයක් හදන්න නම් අපිට මැදිහත් වීම තියෙන්නේ පුංචි දරුවගේ ඉඳලා තමයි මැදිහත් වීම කරන්න තියෙන්නේ. එතනදි කරන මැදිහත් වීම තමයි
වඩාත්ම ලේසියෙන් සමාජය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදියට අපි අද උත්සාහ කරනවා මධ්‍යරවලට ඇබ්බැහි වෙච්ච කට්ටියව ඒකින් මුදවන්න. ඇත්තටම අපි වැඩසටහනක් කරාම හරිම අපිත් එක්ක මැදිහත් වෙලා ඒ කරුණු තේරුම් අරගෙන කතා කරලා අපිටත් එයාලගේ අත්දැකීම් කියලා යන කට්ටිය ගෙදර යන්නේ තව පාරක් බෝතලයක් කිහිල්ල ගහගෙන. ඒ ඒ වයසට ගියපු කට්ටියගේ වෙනස්කම් කරගන්න අපිට ටිකක් අමාරුයි. තවත් සමහරක් කට්ටිය ගෙවල් වල ඉන්නේ රණ්ඩු සරුවල් වෙවි. ගෙදර බිරිඳට පහර දෙනවා, ළමයින්ට පහර දෙනවා, රණ්ඩු වෙනවා, සැක කරනවා, සහයෝගයෙන් ඉන්න බෑ. තව කෙනෙක්ගේ හිත රිදවන ගමන් තමයි ජීවත් වෙන්නේ. මේක හරි ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් අපි කතා කරලා ඒව හරි ගස්සන්න යනකොට ටිකක් අමාරුයි. ඒකට හේතුව කෙනෙක්ගේ මේ මූලික ආකල්ප සංකල්ප මේ ගතිගුණ ගති ලක්ෂණ ටික ඇඟට යන්නේ දරුවෙක්ගේ කුඩා කාලයේ ඉඳලා. එතකොට කුඩා කාලේ අපි දරුවා හදන විදිය අපි දරුවට ලබා දෙන අත්දැකීම් ටික මත ඒ දරුවගේ ආකල්ප සංකල්ප වෙනස් වෙලා ඒ දරුවා මොන වගේ කෙනෙක්ද බවට පත් වෙයිද කියන එක ඒක සමාජයට හිතකරද අහිතකරද කියන වෙනස ඇති වෙන්න පුළුවන්. මම එතකොට මම හිතනවා අනාගත පරිසරයේ සුරක්ෂිතභාවය සඳහා අපිට මැදිහත් වීමට අවශ්‍ය තැන අපි දරුවන් හදා වඩා ගැනීම කියන තැනයි කියලා. අර මෝරපු කෝටුවක් එහෙම නැත්නම් ගොඩක් දිරන්න ලං වෙච්ච කෝටුවක් අපිට කඩලා හදන්න බැරි වුණාට ටිකක් ලදරු වේලා තත්ත්වෙන් තියෙනකොට යමක් කරගන්න පුළුවන්කමක් වෙනවා. ඉතින් පුංචි දරුවා පුංචි කාලේ හදාගෙන නැත්නම් වැඩිහිටියෙක් වුණාට පස්සේ හදන්න වෙනස් කරන්න ටිකක් අමාරුයි කියන කාරණා ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවා. මේ සියල්ලත් එක්කම මේ දරුවෙක්ව කොහොමද නිවැරදි තැනට හදාගන්නේ, දරුවෙක් වෙනුවෙන් මොනවද වැඩිහිටියන් දෙමව්පියන් වෙනුවෙන් විශ්දියට කරන්න ඕන මේ කියන කාරණාවලුත් අපි අවධානය යොමු කරමින් කතා බහ කරන්න සූදානම් වෙනවා. සමස්ත සමාජය සම්බන්ධයෙන්ම මේ තියෙන කාල සීමාවත් එක්ක හුඟක් දේවල් බෙදා හදාගෙන කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ කියන එක සිහිපත් කරමින් ඉදමත් කෙටි විරාමයකට අපි ප්‍රධාන පාලක මැදිරියට යනවා. යලිත් ඔබ හමු වෙනවා මේ වටිනා සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අවේදු අඳුර දුරු කරන්නට යාත්‍රාව නම් වූ පහන්සිල දල්වලා අපි ඔබත් එක්ක මේ සමාජයට තිළින කරන්නේ යම් වූ යහපතක් බලාපොරොත්තු වෙන්නේ. ඒ යහපත ඇති කරන්නට අද දවසේදීත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරන්න අපි හඳුන්නේ අපේ වරුපුර ඥානවිල් අපේ හාමුදුරුවෝ නවත්තපු කාරණාවත් එක්ක බුදු පියාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් උන්වහන්සේ යමක් අපිට පැහැදිලි කරමින් හිටියා. එතනිනුත් පොඩ්ඩක් ඉස්සරහට ඇවිදලා මේ කාරණා සියල්ලත් එක්කම ධර්මයේ පැත්තනොත් මේ යම් වෙනසක් ඇති කරගන්නට රැකවරණයේ ආරක්ෂාව පිළිබඳව කතා බහ කරමින් මේ අපි කතා කරන කාරණා ටික තව චුට්ටක් පැහැදිලි කරගත්තොත් හරි වටි ධර්මයේ පැත්ත. තරංග මහත්තයා මේ බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම රකින්න කියලා කිව්වේ නෑ. රැකිය යුතු දේ රකින්න ඕනේ. නොරැකිය යුතු දේ වැහැර කරන්න ඕනේ. සමහර වෙලාවට මේ අපි කතා බහ කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම රකින්නනේ කියන්නේ. ඒ නිසා ඉතින් ඔක්කොම සංරක්ෂණය කරන එක හොඳයි කියලා. එහෙම එකක් නෙවෙයි මේක උගන්වපු හොඳ දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ නමාන කාම කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම නමාන කාම. ඒකේ උන්වහන්සේ පැහැදිලි කරනවා මානය බැහැර කරන්න සිහිය ආරක්ෂා කරගන්න. ඒකයි මම කිව්වේ මේ සියල්ලම ආරක්ෂා කරන්න කියලා කිව්වේ නෑ. ආරක්ෂා කළ යුතු දේවල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ සූත්‍රයේ තියෙන එතකොට මානය බැහැර කරන්න. ඒක රකින්න ඕනේ නෑනේ. ඒක නරකයි, අහිතකරයි, අශෝභනයි. ඒ නිසා ඒක බැහැර කරන්න කියලා කිව්වා. ඒවට ධර්මානුකූලව ගත්තාම මනෝ රෝගවල එකක් තමයි මානය. එතකොට මේ මානය යම් කිසි කෙනෙක් ගාව තියනවා නම් එයා මේ චේතසික රෝගියෙක්. ඒ රෝගී
තත්වයට මුහුණ දුන්න නැත්තම් මූලික වුණු අර මානය බැහැර කරන්න ඕනේ. ඒක තියාගෙන ඉන්න තාක් ඔහු රෝගියෙක්. ලෙඩෙක්. ඔව් ලෙඩෙක්. ඒ වගේ බැහැර කළ යුතු දේවල් උන්වහන්සේ යම් යම් අවස්ථාවල පෙන්නලා තියෙනවා. ඊළඟට ආරක්ෂා කරගත යුතු දේ තමයි සිහිය. ඥානවිමල හාමුදුරුවෝ ඒක තමයි පැහැදිලි කරේ චිත්ත කාණ්ඩයේ තියෙන්නේ සිතුවිලි ආරක්ෂා කර ගැනීම. එතකොට සිතුවිලි අපේ හිතේ ඇති වෙන ප්‍රධාන වශයෙන් තියෙනවා කොටස් දෙකක්. ඒ තමයි ඇලීම පිළිබඳව සිතුවිලි සහ ගැටීම පිළිබඳව සිතුවිලි. මුළු ජීවිත කාලෙම ওই ටිකනේ ඇති වෙන්නේ. එක්ක ආසාවක් ඇති වෙන සිතුවිලි එහෙම නැත්නම් ප්‍රහාණය කරන්න ඉවත් කරන්න තරහවක් කියන ගැටීම පිළිබඳව සිතුවිලි. එහෙමනම් අපි කල යුත්තේ මොකද්ද? මෙන්න මේක හඳුනාගෙන අර ගැටීම පිළිබඳව එන සිතුවිලි තියෙනවා නම් ඒවා සිතේ ආරක්ෂා සහිතව තියාගන්න නැතුව බැහැර කරන්න ඕන. බැහැර කරන්නේ කොහොමද කියන එකට වෙනම තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ක්‍රමවේදයක්. අනිත් කාරණේ යහපත් සිතුවිලි එනවා නම් කාමයේ පිළිබඳව කියන ඒවා ඔක්කොම යහපත් නෑ. යහපත් සිතුවිලි එනවා නම් ඒකත් හඳුනාගෙන ඒක ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසායි අර සිහිය ආරක්ෂා කරගත යුතුයි කියලා කිව්වේ. සිහියත් බෙදනවානේ ඊට පස්සේ නුවණින් මෙනෙහි කිරීම, නුනුවණින් මෙනෙහි කිරීම කියලා ඔහම ගැඹුරට යනවා. එතකොට නුවණින් මෙනෙහි කිරීම තමයි නිරන්තරයෙන්ම තබාගත යුත්තේ මේ ක්‍රියාත්මක කළ යුත්තේ. ඒක ගැඹුරුයි වගේ ඔබට දැනෙනවා නම් මෙහිමයි සරලව කිව්වොත් එහෙම අපේ ප්‍රායෝගික කටයුතුත් එක්ක කාමය නැත්තම් ආසාව පිළිබඳව යම් යම් දේවල් වලට අපි උනන්දු වෙනවා ඇති වුණාම සිතුවිල්ල. එතකොට ඒ කාමය නැත්තම් ආසාව නිසා කැමැත්ත නිසා තමයි මිනිස්සු අපරාධ කරන්නේ. හොරකම් කරන්නේ හොයාගෙන ගියාම මුලට කාමය. ස්ත්‍රී දූෂකයෝ වෙලා තියෙන්නේ, ළමා අපචාරීන් බවට පත් වෙලා තියෙන්නේ, මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ කාමය නිසාමයි. එතකොට කල යුත්තේ මොකද්ද? පොඩි ළමයින්ට බෑ තරංග මහත්තයා මේවා තෝරා බේරගන්න. ඔන්න අම්මලා තාත්තලා පුබ්බාචර්ය කියලා බුදුහාමුදුරන් වහන්සේ හැඳින්වුවේ ගෙදර ඉන්නේ ගුරුවරු දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න. ඒ දෙන්න කල යුත්තේ දරුවන්ගේ මනසේ ඇතිවෙන මේ වගේ අහිතකර අශෝභන රෝගියෙක් බවට පත් කරන කය නොවුනත් සිත රෝගියෙක් බවට පත් කරන සිතුවිලි ඇවිල්ලා තියෙන බව පේනවා නම් පේන්නේ දරුවාගේ වචන වලින් සහ හැසිරීමෙන්. එතකොට කරන්න ඕනන්නේ ඒකට පිළියමක් කරන්න ඕනේ. ඒක තමයි අම්මගේ තාත්තගේ කටයුත්ත. මොකද දරුවා ඒක නරක දෙයක් බව දන්නේ නැති නිසා දරුවාගේ සිතේ ඒක සංරක්ෂණය වෙලා තියෙන්නත් පුළුවන්. තියලා ඒක පෝෂණය වෙන්නත් පුළුවන්. මේ වගේ අපි නොසලකා හැරපු නිසාත් නොසලකිල්ලක් දක්වපු නිසා තමයි ලොකු මහත් වෙනකොට මේ අපචාරයට නැඹුරු වුණු අපරාධකරුවෝ කියන පිරිසක් ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේ සංරක්ෂණය කියන එක සහ සංරක්ෂණ ප්‍රයෝග කියන එක පිළිබඳව වැඩිහිටි ඔබ අපි හැම කෙනෙක්ම දැනුවත් වෙන්න ඕන. අපි ඒ දැනුවත් කිරීම තමයි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. තවදුරටත් ඔබ වහන්සේ ඒ පැත්තෙන් යම් ඉදිරියට කරුණු කාරණා කිහිපයක් අපිට ඉදිරිපත් කරපු වෙලාවේ මම කැමතියි අපේ රුවන්පුර ඥානවල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවධානය යොමු කරන්න. දැන් සමාජ ගත්තහම මේ සියලු කොටස් ඒ සඳහා අයිති වෙනවා, එකතු වෙනවා. එතකොට මහා සංඝරත්නය පිළිබඳවත් අපි කතා බහ කරන්නම ඕන කාරණාවක්. ඔබ වහන්සේලාගේ පැත්තෙනුත් යමක් මේ වෙලාවේ ඔබ වහන්සේ පැහැදිලි කරොත් දේශනා කළොත් ඒක වටි. මොකද විශේෂයෙන්ම ගිහි ජනතාවට වගේම පූජ්‍ය පක්ෂත් අපේ වැඩසටහන නරඹනවා. ඒ උන්වහන්සේලාටත් විශේෂයෙන්ම අපේ දායක කාර්කාදීන්ට වටින කාරණාවක් බවට පත් වේ මේ රැකවරණය පැත්තෙන් කතා කරන වෙලාවේ. අතරම තරංග මහත්තයා මේ දැන් නායක හඳුරෝ පුළුල් විස්තරයක් කරා. මට හිතුණා මේ සාකච්ඡාවට එකතු කරන්න ඔබතුමා කිව්වා වගේ අපේ ජීවිතවලම තියෙන අර්ථය සම්බන්ධව. ඒකට හේතුවක් කියන්න ඕන තරංග මහත්තයා. මොකද මේ සමහර අපේ
දායකත්වම ඉන්නවා. මට වුණත් කියලා තියෙනවා ඔබ වහන්සේ ඉතින් මහණෝනේ සංසාරේ කලකිරලානේ. එහෙම තමයි කියන්නේ. ඉතින් පුංචි අවදියේ මහණ වෙනකොට අපි සංසාරය ගැන කලකිරලා නෙමෙයි මහණ වෙන්නේ නේද? මේ චීවරයට දක්වන රුචිකත්වය ආසාවත් එක්ක සාමාන්‍යයෙන් හොඳම උදාහරණේ මමම ගන්නම්කෝ. ඒකට පහසුයිනේ. දැන් මම පැවිදි දිවියට එක්ුනේ මට අවුරුදු 10දී. ඒ 10දී පැවිදි දිවියට එක් වෙනකොට තරංග මහත්මයා අපි මේ සියල්ල මත්හැරලා ඉන්නේ. අම්මා තාත්තා සහෝදරයෝ සහෝදරයෝ ඥාතිවරු ඔය මේ ඔක්කොම අත්හැරලා තමයි මේ පැවිදි දිවියට එන්නේ. ඔබතුමා ටිකක් හිතලා බලන්නකෝ දැන් අවුරුදු 10ක දරුවෙක් සාමාන්‍යයෙන් එහෙම අත්හැරලා එන්න පුළුවන්ද කියලා? නේද? අමාරුයි ඒක. එතකොට ඊට වඩා රුචිකත්වයක් තියෙන්න ඕනේ මේ පැවිදි දිවිය පැත්තට. එහෙම ආවට පස්සේ තරංග මහත්මයා අපිට කවුද ඉන්නේ හවුහරණයට? රැකවරණයට ආරක්ෂා කරන්න නේද? පළවෙනිම ඉන්න තමයි ආචාර්යවරයාත් උපාධ්‍යයන් වහන්සේ දෙන්න. එතකොට අපි මහාන දිවියට ඇතුළත් වුණාට පස්සේ පළවෙනියටම අපිට අර අම්මගෙන් තාත්තගෙන් ලැබෙන හවුහරණය, රැකවරණය, ආරක්ෂාව දැන් නායක හඳුරේකයි කිව්වේ යම් මට්ටමකට එනකොට දරුවන්ට මේක කියලා දෙන්න ඕනේ. එතකොට ඒ සියල්ලම කරේ අපේ ගුරු හාමුදුරන් වහන්සේලා. මොකද මෙන්න මේ කියන හවුහරණය, රැකවරණය, ආරක්ෂාව කියන එක නැත්තම් තරංගමත මං හිතන්නේ පැවිදි දිවියට එන බොහෝ දෙනා මේකේ රැඳෙන්නේ නැහැ. අත්හැරලා යනවා. ඒ නිසා ඒ මූලිකම රැකවරණය, ඒ රැකවරණය අපිට ලැබෙන්නේ ගුරු හාමුදුරුවන්ගෙන්. ඒ නිසා මම හිතනවා අපි ඉදිරියට කතා කරමු. මෙන්න මේ ගුරුවරුන්ගෙන් ලැබෙන හවුහරණය විශේෂයෙන් අදින් පස්සේන හරි පොඩි හාමුදුරන් වහන්සේලාට ඒක හරි වටිනවා ඒ ජීවිතේ. මොකද ඊළඟ දේ තමයි අපේ ගුරු හාමුදුරන් වහන්සේලාත් මේක නරඹනවා නම් හරි වටිනවා. මොකද ගොඩාක් අපේ හාමුදුරුවරු ලොකු හාමුදුරුවරු බලන්නේ ඒ මට්ටමේ ඉඳලා. පැවිදි දිවියට ආවට පස්සේ සමහර වෙලාවට මමම අහලා තියෙනවා තරංග මහත්මයා මම නායක හාමුදුරුවොත් එක්ක අපි වැඩසටහන් කීපයකට ගියපුවාම මේ මහාන දිවියට ආපු පුංචි හාමුදුරුවරු ඔය කියන මුකුත්ම නැතුව ගෙදරින් පිළිසරණකුත් නැහැ, හවුහරණයක්, රැකවරණයක් නැහැ. සමහර වෙලාවට ඒ පැවිදි කරගත්ත හාමුදුරුවන්ගෙනුත් රැකවරණයක් නැතුව ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඒ ජීවිත හරි අසරණ වෙලා තියෙනවා. තමන්ගේ හිතට දැනෙන දුකක් පීඩාවක් කියන්න කෙනෙක් නැහැ. ඒක නායක හඳුරවන්න කියන්න ගියාම සමහරවිට ඒක නායක හඳුරෝ ඒක අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නරඹන අපේ නායක හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ ඉන්න නම් පළවෙනිම දේ තමයි හොඳට අවධානය යොමු කරන්න ඕනේ අපේ ශිෂ්‍ය සාමණේර හාමුදුරුවෝ පිළිබඳව. මොකද විශේෂයෙන් වමනා කරනවා රැකවරණය කියන එක. තරංග මහත්මයා මේ ගතනේ මහාන කරන්න ඉස්සරලාම ගත මහාන කරන්නේ. හිත මහාන වෙන්න කාලයක් යනවා. ඒකයි මම අර මුලිනුත් පටන් ගත්තේ බොහෝ දෙනා දැන් මේ ඉන්න අපේ ස්වභාවය බලලා තමයි කියන්නේ ඔබ වහන්සේලා ඉතින් මහාන උනේ මේ සංසාරේ කලකිරෙන්නේ කියලානේ කියන්නේ. ඒකයි. ඒ නිසා මම හිතනවා මොකද ගත මහාන වෙනකොට හිත මහාන වෙලා නැති නිසා අපේ වෛද්‍යාචාර්යතුමා මතක් කරානේ පළවෙනිම ආරම්භක අවස්ථාවේදී ඕන පැත්තකට යන්න පුළුවන් කියලා. ඒක න හිත මහාන කරලා නැති නිසා වැරදි දේවල් වලට යොමු වෙන්න පුළුවන්, අපරාධ වලට යොමු වෙන්න පුළුවන්. මොකද මේ චීවරය දරාගත්තට ඇතුලේ සිතුවිලි අර මං කිව්වේ ඒකයි. අපි දන්නේ නැහැ, පේන්නේ නැහැ. දැන් මේ අපි 4 දෙනා හිටියත් අපි 4 දෙනාගේ සිතුවිලි පේන්නේ නැහනේ. ඒ වගේ අර පැවිදි දිවියට එන අපේ සාමණේර හාමුදුරන් වහන්සේලාගේ තරංග මහත්මයට සිතුවිලි පේන්නේ නැහැ. ඒ නිසා පෙනායක හාමුදුරුවෝ ඒකට උණ පූර්ණයක් කරાવી. පළවෙනිම දේ තමයි මේ
පැවිදි දිවියට එන සාමණේර හාමුදුරුවෝ පිළිබඳව හොඳ රැකවරණයක් ලැබිය යුතුයි. ඒක ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් නෙමෙයි ගිහි පාර්ශවයෙන්ුත් ඒක වමනා කරනවා. තරංගවත් මම මහණෝනේ අවුරුදු 10 දී දැන් අවුරුදු 20 ගාණක් වෙන්න යනවා මහණ වෙල. එතකොට ඒ රැකවරණේ අපිට බාහිරින් ලැබුණා. අපිට අපි ගෙදර නෙමෙයිනේ නේද? අපිට අම්මලා තාත්තලාගෙන් සහෝදර සහෝදරයන්ගෙන් රැකවරණය අඩුයි. නමුත් අපි ඉන්න ස්ථානයේ ආරාමේ පන්සලේ මේ ඉන්න අයගෙන් තමයි අපිට මේ රැකවරණය ලැබුණේ. ඒ රැකවරණය ලැබුණොත් තමයි හොඳ පැත්තෙන් අපිට පැහැදිලි කරලා දුන්නොත් මෙන්න මේ මාර්ගේ යන්න එපා. මේ මාවත යන්න එපා. මේක ඔබ වහන්සේට හොඳ නැහැ. දැන් අපේ නායක හඳුරුණත් අපිට ඒ අවවාද දුන්නා. මොකද තරුණ වයස කියන්නේ හරි අමාරු කාලයක්නේ. ඒ තරුණ වයසේදී එතකොට නිරන්තරයෙන් ආරක්ෂා කළා. අපේ මේ සමාවෙන්න. එතකොට උපාධ්‍යයන් වහන්සේලාගෙන් නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඒ රැකවරණය ඒ හවුහරණ ඒ උපදෙස් ලැබෙනකොට ගිහි ජනතාවක් විදිහට දායකකාරකාදීන්ගෙන් අම්මලා තාත්තලා වගේ ඉන්න උපාසකම්මලා උපාසක තාත්තලාගේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න ඕන ස්වාමීන් වහන්සේ විදිහට ඒගොල්ලෝ මොන වගේ දෙයක්ද කරන්න ඕන මේ ගිහි පාර්ශ්ව විදිහට? ඇත්තටම තරංගමත් මම හිතන්නේ මමත් පන්සලක ඉන්න නිසා මොකද මම පිරිවෙන් අධ්‍යාපනය ලැබලා දැන් විහාරස්ථානයක ඉන්න නිසා විනායක ආඳුරන් වහන්සේට වගේ මටත් ඒක දැනිලා තියෙනවා සහ දැනෙනවා. ඒ මොකද අපේ භාවිතා කරන වචනයක් තියෙනවා තරංගම මහත්ම මේ අපේ හාමුදුරුවෝ ඒක හරි ලෙන්ගතුකමින් භාවිතා කරන්නේ. ඒ වචනයත් එක්කම මේ නරඹන සමහරලාට ඔබත් කුමන හෝ පන්සලකට සම්බන්ධ ඇති. හිතලා බලන්නකෝ ඔබ ඔබේ පන්සලේ ආරාමේ ඉන්න පුංචි හාමුදුරුවෝ රැහ ගන්න මොන තරම් දේවල් කරනවද? සමහරලාට අම්මලා වගේම උපදෙස් දෙනවා. පොඩි හාමුදුරුවනේ මෙහෙම කරන්න එපා. මේක ගැලපෙන්නේ නැහැ. මේක අපිට හොඳ නැහැ. දැන් සාමාන්‍ය වයසට එනකොට අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අර සාමණේර සහ තරුණ අවදිය වෙනකොට මේක දැනුම පැත්තෙන් පරිපූර්ණ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සහ ගිහි පාර්ශවය උපදෙස් ලබා දෙනවා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්නේ එයාලා හිතනවා අපේ පොඩි හාමුදුරුවෝ අපි ආරක්ෂා කළොත් තමයි උන්වහන්සේ ගමට ඉන්නේ. අපිට බණපදයක් හරි අහන්න තියෙන තරංග මහත්මයා ඔය පොඩි හාමුදුරුවෝ අපි රැකගත්තොත් කියන මතේ ඉන්නවා බොහෝ දෙනා. හැබැයි සමහර වෙලාවට මේකත් මතක් කරන්න ඕනේ මේ සාකච්ඡාවත් එක්කම එහෙම අර හවුහරණය නැති වුණාම මේ වෛද්‍යාචාර්යතුමා පැහැදිලි කරයි හාමුදුරුවොත් නොමගගේ පැති තියෙන ඕන තරම් මේ සමාජයේ. ඒක ඇයි අර උපාධ්‍යයන් වහන්සේලාගෙන් ආචාර්යයන් වහන්සේලාගෙන් ආරක්ෂාව නොමැතිකම සහ දායකයෝත් ඒ පිළිබඳව වැඩි අවබෝධයකට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ සෙනෙහස, ආදරය, දයාව, කරුණාව කියන එක ලැබිලා නැහැ. ලැබෙන්නේ නැති වුණාම තරංග මහත්මයා මම හිතන විදිහට වෙන්නේ මේ සාමණේර සහ තරුණ හාමුදුරන් වහන්සේලා අපේ වෛද්‍යාචාර්යතුමා පැහැදිලි කරයි යන්නේ නොමකට. ඒකයි මම කිව්වේ අර සිවුර දරාගෙන හිටියට. ඇත්තටම දැන් වෛද්‍යාචාර්යතුමාලාගේට යන්න කලින් මම ඒකට තව එක කොටසක් එකතු කරන්න කැමතියි. දැන් මේ සිවුර තිබ්බද නැද්ද කියන එක වෙනම එකක්. අපි පැවිදි කරන්න ගන්නේ ළමෙක්නේ. අපි හිතමුකෝ එයා ළමා වයසේ ඉන්න කෙනෙක්. ළමා වයසේ ඉන්න කෙනා සිවුර දැම්මයි කියලා ළමා වයසෙන් ඉක්ම ගිහිල්ලා නැහැ. එයා ළමෙක්. මේක තෝරා ගැනීමට තියෙන අපොහොසත්කම නිසා තමයි එක් එක්කෙනා හිතන්නේ දැන් සිවුර දාපු ගමන් හිතනවා එයා බිම බලාගෙන හිමීට යන්න ඕනේ. කෑ ගහන්න බෑ, hina වෙන්න බෑ, දුවන්න පයින්න බෑ, සෙල්ලම් කරන්න බෑ. ඊළඟට හැන්දෑවට ඉර අවරට ගියම මත මුකුත් වළඳන්න. මේව ඔක්කොම හිතන්නේ සිවුර ගැන පමණක් අවධානය යොමු කරලා මෙයා ළමයෙක් බව හඳුනාගත්තේ නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සහ උන්වහන්සේගේ හැසිරීම තුළ තරංග මහත්තයා මේ මනෝවිද්‍යාත්මක සාධක හරි ලස්සනට පෙන්නලා තියෙනවා. උන්වහන්සේගේ තිබුණා ආරාමීය චාරිකා කියලා.
උන්වහන්සේගේ චාරිකාවල එකක් ඒක. ඒ ආරාමීය චාරිකාවල යෙදෙන්නේ මොකටද? උන්වහන්සේ නොදන්නවා අර පොඩි හාමුදුරුවෝ ඉන්න තැන් පරීක්ෂා කරන්න යනවා. ඒක දිනපතා කරපු එකක් උන්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට. ඒ මොකටද යන්නේ? අසනීප තත්වයක් තියනවාද? උන්වහන්සේලාගේ නොමනා හැසිරීම් තියනවාද පේන්න? එහෙම නැත්නම් උන්වහන්සේලාට ගැටලු තියනවාද මේ පැවිද්ද ආරක්ෂා කරගෙන යාමේදී? ඔය වගේ දේවල් පරීක්ෂා කරන්න. ඒවට ගිහිල්ලා දොස් පවරන්න නෙවෙයි. ඒවා පරීක්ෂා කරලා බලලා නිසි මාවතට යොමු කරවා ගන්න උවමනා කරන පාරිසරික සාධක ටික හදලා දෙන්න. ඊළඟට උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා. දේශනාවේ තියෙනවා ශික්ෂණ ධර්ම සේකියා. එතකොට සාමණේර භික්ෂුන් වහන්සේ නමකට 75ක් සේකියා දේශනා කරලා තියෙනවා. ඒ මොනවද? උන්වහන්සේගේ හැසිරීම පිළිබඳව සිවුර පෙරවන එකේ ඉඳලා සියල්ලම. දානේ වළඳන්න ඕන කොහොමද? දානේ වළඳන්න ගියාම වාඩි වෙන්නේ කොහොමද? ඒ වෙලාවේ සිවුර සකස් කරගන්නේ කොයි විදිහටද? ඊළඟට දානේ පිළිගන්නකොට ගන්න ප්‍රමාණය මොකද්ද? හැම වෙලාවෙම තමන් ගැන කල්පනා කරන්න, හොඳ සිහියෙන් වළඳන්න. මොකටද බං වළඳන්නේ කියලා හිතාගෙන වළඳන්න. එතකොට තමයි කෙනෙකුට ඌමනා ටික වෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව තරංග මහත්තයා දැන් ඥානවිල හාමුදුරුවෝ කිව්වා දැන් මම මහාන වෙලා අවුරුදු 51යි. මහාන වෙලා 51යි වෛද්‍යතුමනි. එතකොට මේ 51ක කාල සීමාව තුල මොනතරම් සාංගික දාන වළඳන්නේ නැද්ද? ඔය දායක ඇත්තෝ පිළිගන්නලා ඔක්කොම වැළඳුවා නම් එහෙම අද මේව කතා කරන්න බෑ. ඇත්ත ඒක. එතකොට අපිට මේ සංරක්ෂණ ප්‍රයෝගය ලැබුණේ කොහොමද? ලැබුණේ පොතේ තිබුණාටම නෙවෙයි. පොතේ තියෙන එක අපට කටපාඩම් කරේවා. සේකියා ධර්ම කටපාඩම් කරේවා. ඒ වුණාට ඉතින් කටපාඩම් කරාට අර කෑදරකම මේ ආසාව කියන එක නැත්තේ නෑනේ. හොඳ සූත්‍රයක් තියෙනවා චාතුම කියලා මජ්ක්‍ධිම නිකායේ. බුදුහාමුදුරන් වහන්සේ පොඩි සාමණේර හාමුදුරුවන්ට කියනවා ඔය කාලෙදී ඔය පුංචි වයසේදී දකින දේ වළඳන්න හිතනවා. හිතෙන වෙලාවට වළඳන්න හිතනවා. උදේටද දවල්ටද හැන්දෑවටද අතරමැදදීද ආයි තුන් වේල නෙමෙයි 10 12 වේල මේ පොඩි ළමයි ගෙවල් වල ඉන්නකොට කන්නේ. යන ගමනුත් කනවා එන ගමනුත් කනවා හොරෙනුත් කනවා සීනි එකත් කනවා පිටි එකත් කනවා ඔහොමනේ. ඒක තමයි ස්වභාවය. සිවුර දැම්මයි කියලා ඒක වෙනස් වෙලා නැහැ. බුදුහාමුදුරන් වහන්සේ පුංචි අයරි කියන 500ක් සාමණේරයන්ට මේ දේශනාව කරන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම හිතුණු පමණින් වළඳන්න එපා. මිනිස්සුත් බලාගෙන ඉන්නවා එහෙම වළඳනකොට දොස් කියන්න. පොඩි හාමුදුරුවෝ හරි කෑදරයි. පොඩි හාමුදුරුවෝ පෙරේතයි. පොඩි හාමුදුරුවෝ ඔහොම වළඳන්න හොඳ අයද? ඒගොල්ලෝ වළඳන්න ඕනන්නේ උදේ දවල් විතරයිනේ කියලා එහෙම කියන්න බලා ඉන්නවා. ඒක නිසා ඕගොල්ලෝ මම පැවිද්දෙක්. ඒ නිසා මට බඩගිනිනකොට වළඳන්න ඕන. ඒ වළඳන්න ඕන වේලාව ප්‍රමාණය සහ අවශ්‍ය දේ පිළිබඳව හොඳ සිහියෙන් වළඳන්න කියලා. බලන්නකො දැන් බුදුහාමුදුරන් වහන්සේ කොච්චර මේ ලදරු මනස පිළිබඳව අවබෝධයකින් හිටියද? දොස් කිව්වේ නෑ, විවේචනය කළේ නෑ, අපහාස කළේ නෑ. ඒක නිවැරදි කරවන්න උන්වහන්සේ දේශනා කරපු ධර්මතාවයන් තියෙනවා. ඒක නිසා අපට හැම කෙනෙකුටම මේවා අදාළයි. ගිහි ඔබටත් එහෙම තමයි. දරුවන්ට හිතෙනවා ඕන දේවල් කණ්ඩ හිතෙනවා. ව්‍යාපාරිකයෝ නැත්තම් නිෂ්පාදකයෝ ළමයින් සඳහා නිෂ්පාදනය කරන දේවල් වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ ළමයින්ට ආසාව ඇති වෙන්න තමයි. හැබැයි ඒවා කොච්චර ගුණාත්මකද කියන එක පිළිබඳව දරුවා දන්නේ නැහැ. දරුවා ආසාවට රසට තියෙන නිසා ගන්නවා, අන්තිමේට ලෙඩ වෙනවා. මෙන්න මේවා ගැනයි මේ සංරක්ෂණ කටයුතු වලදී සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපේ හඳුර ඒ විදිහට දේශනා කරනකොට අපේ වෛද්‍යතුමනි දැන් මේ කියපු කාරණාත් එක්ක ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් අපේ හඳුර බොහොමයක් දේවල් කතා කරනකොට පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා තමයි දරුවෝ ගැන කතා කරනකොට දරුවන්ව නිසි තැනට ගන්න බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරේ වික්ෂුන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට කියන එක අපේ හඳුර බොහොම පැහැදිලිව අපිට කියලා දෙනකොට දරුවන්ට යහමඟ පෙන්වන්න
අපේ අම්මලා තාත්තලා වැඩිහිටියන් මොනවද කරන්න ඕන? දැන් මේ අපි සමාජයේ දකින්න ක්‍රමවේදයන් බොහොමයක් නිවැරදි නැහැ කියලාත් අපිට පේනවනේ. එහෙමනම් අපි මොකක්ද හරි ක්‍රමවේදයට තෝරගන්න අවශ්‍ය? මම පළමුවෙන්ම කියලා ඉන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අදටත් ඉතාමත්ම 100%ක්ම වළංගුයි කියලා. අපේ විද්‍යාවෙන් විවිධ දේවල් අද හොයාගෙන තියෙනවා විද්‍යාවේ දියුණුවත් සමග. ඒ සියල්ල බුදුදහමත් එක්ක එකට යන්නේ. හැබැයි තාම බුදුදහමින් පැහැදිලි කරපු ගොඩක් හරිය විද්‍යාවෙන් හොයාගත්තු නැති තැන් තියෙනවා. ඇත්ත. ඒ වුණාට හොයාගත්තු දේවල් බුදුදහමත් එක්ක යනවා. ඒවට ඉතින් අලුත් වචන දාලා තියෙනවා. ඒකට අලුත් වචන දාලා විද්‍යාත්මක වචන දාලා වෙනින් වචන දාලා තියෙනවා. ඊළඟ එක මේ හාමුදුරුවෝ කිව්වා වගේ පොඩි හාමුදුරුවරුන් සිවුර වැළඳ ගත්තට මානසිකව එයාලා තාම කුඩා දරුවන්. මම බලපු පුංචි ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම අවුරුදු 10 විතර තමයි මහාන වෙලා තිබුණේ. දැනට වයස අවුරුදු 13යි. ඒ හාමුදුරුවෝ පහුගිය අවුරුද්ද ඇතුළත ඉස්පිරිතාලයට ඇවිල්ලා තියෙනවා 4 පාරක් වාට්ටුවේ නවතින්න. ඔළුවේ කැක්කුමයි කැස්සක් එනවා පරීක්ෂා කරලා බැලුවම මුකුත් අසනීපයක් නැහැ. ඒ හාමුදුරුවන්ගේ හිත ඇතුලේ තියෙනවා පීඩනයක්. ඒ පීඩනය මේ දක්වා ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ පන්සලේ තුල වැරදි විදියට අපහරණයට භාජනය වෙලා නෙමෙයි. නරක විදියට අපහරණයට භාජනය වෙලා නෙමෙයි. නමුත් මේ පුංචි සාමණේරයන් වහන්සේගේ හිත තුල තියෙන ප්‍රශ්නය ආමන්ත්‍රණය වෙලා නැහැ. මේ පුංචි හාමුදුරන්ටත් තාම ඕනේ අම්මයි තාත්තයි දකින්න. අම්මටයි තාත්තටයි කතා කරන්න. සමහරක් වෙලාවට ඒවට සීමාවල් වැටෙනවා. ඒකට මේ ස්වාමීන් වහන්සේට ඉඩ නැහැ. ඉතින් මම ඒකට පොඩ්ඩක් මැදිහත් වෙලා පොඩ්ඩක් මේ කරන්න හදනවා. මම මේ හාමුදුරුවෝ අපේ ස්වාමීන් වහන්සේ මත කරපු කාරණේත් එක්ක මම පොඩ්ඩක් එතනට එකතු කරේ. අනිත් කරුණ අනිත් ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දුන්නා. අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ ඇලීම් සහ ගැටීම් කියන එක. ඇත්ත. අපේ සියලු සත්වයන්ට මිනිස්සුන්ට පමණක් නෙමෙයි ඇලීම් සහ ගැටීම් කියන එක තියෙනවා. ඒක අපේ ඉබේටම එන එකක්. මනුෂ්‍යයාගේ තියෙන විශේෂත්වය තමයි ඔන්නේ ඇලීම් ගැටීම් කලමනාකරණය කරගන්න ශක්තිය දුන්නා. අනිත් සත්තුන්ට වඩා. ඒක තමයි මනුෂ්‍යයාගේ තියෙන මනුෂ්‍ය ගුණාංග ටික. ආසාව ආවාම ඒ ආසාව එකලෙහිම පිනවන්න ඇතුව ඉන්න හැකියාව කුසලතාවය දියුණු කරගන්න මනුෂ්‍යයාට හැකියාව තියෙනවා. පෙරේතකම ආවට ලිංගික ආසාවල් ආවට මද්ද්‍රව්‍යයට යන්න කියලා හිතුණට මේ කාමාශාවල් අනිත් සියලුම වර්ගයේ අපේ හාමුදුරුවෝ මතක් කරා ස්ත්‍රී දූෂණ ළමා අපචාර මේවා අද පරිසරයේ හරියට තියෙන ප්‍රශ්න. අද තියෙනවා තවත් යෝන් වියේ ගැප් ගන්න අවස්ථාවන් ගොඩක් 5.3ක් දැනටත් ලංකාවේ ඒ කියන්නේ සෑම ලියාපදිංචි වන ගැප් ගැනීම් 100කින් 20ක් යෝන් වියේ කට්ටිය. 100කින් 5ක් යෝන් වියේ කට්ටිය 20න් එකක්. ඒ ගැප් ගන්න ඒවා උදාහරණයකට මම දරුවෙක් හදන්න ඕනි කියලා හදන්න පිළිසිඳගත්තු දරුවන් නෙමෙයි. මේ ඇතුලේ තියෙන්නේ මොකක්ද? ඇතුලේ තියෙන්නේ අර ඇලීම් ගැටීම් කලමනාකරණය කිරීමේ දුර්වලකම්. ඒක අනිත් සත්තුන්ට වඩා මිනිස්යාට දුන්නේ හැකියාව මිසක් ඒ කුසලතාවයේ සම්පූර්ණයෙන් දියුණු කරලා දරුවව බිහි කරේ නැහැ. දරුවා බිහි වුණාට පස්සේ දරුවා ලබන අත්දැකීම් ටිකත් එක්ක තමයි මේ කුසලතාවයන් ටික දරුවන් තුල ගොඩ නැගින්නේ. එතකොට දරුවන්ට ලැබෙන ආකල්ප ටිකත් ලැබෙන පරිසරයෙන් ලැබෙන්නේ. උදාහරණයක් විදිහට අපි කතා කරොත් සමහරක් තාත්තලා දන්නවා අපි මං අහගෙන ඉඳලා තියෙනවා. සමහරක් වෙලාවට කියනවා අර අරයට මාර විදිහට මාර මිනිස්සෙක් පොඩ කිසි ගාණක් නැහැ බෝතල් දෙකක් බිව්වත් කෙලින් ඉන්නවා. දැන් මේකේ අහන් ඉන්නවනේ අපේ ගෙදර ඉන්න චූටි දරුවා. දැන් එයාට මේ බෝතල් දෙක ගැන මොකක්ද දෙන හැඟීම? මේක මාරයි මේක පුළුවන් වුණා කියන්නේ හරි ශක්තිමත් වැඩක්. නෑ ඇත්තටම මේ ගොම් මීහරක් වැඩක් මේ කරන්නේ. කිසිම තේරුමක් නැති. ඇයි කියලා ඇහුවොත් අපේ අරක්කු වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය අපි නිතරම බලනවා රෝහලේ. හැමදාම ඉන්නවා අපේ රෝහලේ 5ක් විතර ප්‍රතිකාර ගනිමින් දැනට. හරි? එතකොට ඒ කට්ටියත් කතා කරාම ඇයි බොන්නේ කියලා ඇහුවොත් පැහැදිලි උත්තරයක් ඇත්තෙම නැහැ.
එකම උත්තරේ කියන්නේ මහන්සියට බොනවා නිින්ද යන්නේ නැහැ නැත්තම්. ඒ තියෙන්නේ බොන්න ඇබ්බැහි වෙච්ච හින්දා තියෙන ගැටලුව. ඒ වුණාට ඒ ළමයාට මම මේ කතා කරන්න හැදුවේ ගෙදරදී අපේ අම්මයි තාත්තයි අර අපි වැඩිහිටියෝ දීපු අදහස. එතනින් යන්නේ ළමයාට මොකද්ද? අපේ සමහරක් වෙලාවට කියනවා අහල පහල ඉන්න එක්කෙනෙක් මාර ගැහිල්ලක් නේ ගැහුවේ අරුවට. පාන්න ඌ මාර කොල්ලෙක්. අරුව දිව්වා පැත්ත බලන්න නැතුව. දැන් මේක අහන් ඉන්නකොට අපේ දරුවාට මොකද්ද හිතෙන්නේ? ඔය චණ්ඩි අර තමයි හරි. මටත් එහෙම මං ගැන අගය කරලා කතා කරන්න නම් මාත් හොඳට ගහන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දැන් අපේ ගෙවල් වල සමහරක් මම බලන ගොඩාක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි අයියා ඉන්නවා අක්කා ඉන්නවා තව බාල සහෝදරයෙක් සහෝදරියක් ඉපදුනාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මේ දෙන්න අතර ගැටලු ඇති වෙනවා. ඒක එන්නේ කොහොමද? මේ එක කුසේ ඉපදිච්ච දරුවෝ දෙන්නගේ ගැටලුව මේක එන්නේ කොහොමද? ඇත්තටම ඒ අයියට කිව්වහම අම්මා පුතේ මං ඔයාලට මල්ලියෙක් ගේන්න යන්නේ. කිව්වහම අයියා ඉන්නේ පුදුම ආසාවෙන් මල්ලි ගේනකම්. මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නේ. අද මට මතක් වෙනවා මගේ ලොකු දුව මගේ චූටි දුව හම්බෙන්න මගේ නෝනා ශල්‍යාගාරයට අරන් ගිය වෙලාවෙ එළියේ මාත් එක්ක ඉඳගෙන එහාට මෙහාට දුව පෙන්නනවා මං නංගියවම සෙල්ලම් කරන විදිය කියලා. එහෙම ආසාවෙන් ඉන්නේ මේ සහෝදරිය සහෝදරයා පිළිගන්න. එහෙම හිතපු කෙනාට මොකද වෙන්නේ? සහෝදරයා බාල සහෝදරයා ඉපදිලා ආපුවට පස්සේ අර අයියාද අක්කාද ගිහිලා බදාගෙන ඉමින්න හදනවා. ආදරේ හින්දා. ඒක කරන්න හදන්නේ ආදරේ නිසා කියන එක සමහරක් වෙලාවට අපේ අම්මලා දකින්න නැතුව කෑ ගහනවා උඹේ ඔය කුණු ඔක්කොම අතත් තියාගෙන අර මල්ලි ඇල්ලුවේ කියලා. කොච්චර ලේසිද අපිට කියන්න පුළුවන් නම් පුතේ වාගේ අතේ කුණුනේ මේ මල්ලිට තාම විස බීජ දරන්න බෑ චූටි වැඩි. අපි පොඩ්ඩක් ඇඟ හොදන් ඇවිල්ලා අල්ලමුද කියලා ඇඟ හොදලා පිරිසුදු කරලා ගෙනල්ලා අර මල්ලිව දුන්නා නම් ඊට පස්සේ ගෙදරට එන කට්ටියටත් මේ පුතා තමයි කියන්නේ අත හොදන් ඇවිල්ලා මල්ලි වල්ලන්න කියලා. මේ හරිම ලේසියෙන් දෙන්න පුළුවන් සංකල්ප සහ දරුවගේ අර අයියා තුල මල්ලි ගැන තියෙන හැඟීම තව දුරටත් වර්ධනය කරන්න පුළුවන් පැති. ඒ වුණාට ඒක අපි ඒ පැත්තට නෙමෙයි ප්‍රයෝජනට ගන්න. ඇත්තටම අනිත් පැත්තට තව පාරක් බැලුවොත් දැන් ඇත්තටම අයියා කෙනෙක් ඉන්නවා. මල්ලි ඉපදිලා ආවට පස්සේ මොකද වෙන්නේ? අම්මා දැන් කාලය ගෙවන්නේ මෙච්චර කල් අයියත් එක්ක හිටියේ දැන් ඉන්නේ මල්ලි ගාව. තාත්තත් ගෙදරට එනකොට හොයාගෙන ඉන්නේ අද කොහොමද චූටි තාක් මොකක්වත් ප්‍රශ්නයක් වුණාද එහෙම. ගෙදරට යන කට්ටිය මෙච්චර කල් තෑග්ග ගෙනාවේ මේ ලොකු පුතාට. දැන් ඉන්නේ මල්ලි බලන්න යනවා කියලා තෑග්ග ඔක්කොම ටික අරගෙන. දැන් මේ ඔක්කොම දැන් මෙයාට නැති වෙලා. මේකත් එක්ක අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙලාවකට බැරි වෙලාවත් පොඩ්ඩක් රිද්දුවොත් ඒක අපේ අම්මලාට පේනවා. ඒකට කෑ ගහනවා. හැබැයි එහෙමම ඉන්න අයියා හිටපු ගාන නංගිගේ මොකක් හරි ඇඳුමක් වැටිච්ච හැටි අරගෙන දෙනවා. ඒ අර ආදරෙන් කරන එක පේන්නේ නැහැ. අපි අගය කරොත් අර දෙන්න ආදරෙන් දක්වන සැලකිල්ල අන්න ඒ දෙන්න අතර සම්බන්ධතාවය හොඳට ශක්තිමත් වෙනවා. මම බලන දූරු දෙන්නෙක් ඉන්න අවුරුදු 21යි 23යි. ඒ දෙන්න එක වෙලාවට කාමර වලින් එළියට එන්නේ නැහැ. එක වෙලාවට වාඩි වෙන්නේ නැහැ. අක්කට රැකියාවේ දැන් දෙවෙනි පාට මම බලනකොට මෙයාට හොඳටම අප්සෙට් නංගිට මානසිකව හරි තරහකටපත් වෙච්ච හේතුව අක්කට රැකියාවේ උසස් වීමක් ලැබුණා කියලා. එච්චර ක්‍රෝධයෙන් ඉන්නේ. ඒක ඒ දෙන ඉපදෙද්දී අරන් ආපු දෙයක් නෙමෙයි. ඒකයි තියෙන වෙනස. ඒක අපේ පරිසරයේ එයා හදා වෙදිච්ච පරිසරයේ හැදිච්ච දෙයක්. මම තව එකක් කියනවා. සමහරක් වෙලාවට අපිට දරුවෝ එක්කන් එනවා ડોක්ටර් මෙයා ෆෝන් එකක් ඉල්ලලා මේ අපිට ගහන්නත් වෙනවා. කොහොමද මම මෙයාට ෆෝන් එකක් අරන් දෙන්නේ තාම අවුරුදු 14යි කියලා. කොහොමද මෙතනට ඒ දරුවාපත් උනේ? මේ දරුවා පටන් ගත්තේ කොහොමද ඕක? මේ දරුවන්ට මුලින්ම භාෂාවක් නැහැ අඬන එක විතරයි. අවුරුදු 3ක් විතර යනකොට සාමාන්‍යයෙන් දරුවෙකුට Tamanට කියන්න පුළුවන් ඕනම දෙයක් කියන්න පුළුවන් මට්ටමට එනවා. භාෂාව දියුණු වෙනවා. Tamanට ඕන දෙයක් කියා ගන්න පුළුවන්. දැන් ඔන්න අම්මට ඇවිල්ලා කියනවා අම්මේ මට බඩගිනි. අම්මා එක්ක මොකක් හරි වැඩක. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට දැන් හවස් වෙනකොට අම්මලා ඉන්නේ ටීවී එක ඉස්සරහා. අම්මා ඒකට හුඟක් දෙන්නේ නැහැ. ආයිත් ඇවිල්ලා කියනවා අම්මේ බඩගිනි හුඟක් දෙන්නේ නැහැ.
සැරට කියලා බලනවා ඇහුම්කන් දෙන්නේ නැහැ. අම්මට එකක් ගැහලා කිව්ව ගමන් අම්මා ටක් ගාලා ගිහිල්ලා වරින් මෙහාට කියලා ගිහිල්ලා බිස්කට් එකක් අරන් දෙනවා. දැන් මොකද සමහර ලාවට අහුම්කම් දෙන්නෙම නැති වෙනකොට තියෙන වීදුරුවක් හරි පොළවේ ගහනවා. පොළවේ ගහන. අන්න පොළවේ ගහපු හැටිය අම්මා යනවා වරින් කියලා ගිහිල්ලා අර ඉල්ලපු එක දෙනවා. දැන් නැති කියලා කියලා දෙනවා. ඔව් එතකොට දරුවට මොකද ඉගෙන ගත්තේ? මං හොඳින් ඉල්ලුවට හම්බ වෙන්නේ මේක නැවතත් ගෙදර කරනවා. මේක ඉගෙන ගන්නවා දරුවට මට මොනවා හරි ගන්න නම් තියෙන ක්‍රමය තමයි මම මෙන්න මෙහෙම හැසිරුණාම මට මේක ලැබෙනවා. ඒක මුලදී බිස්කට් එක ඉල්ලුවාට දුන්නේ නැතුණාට ඊට පස්සේ ඉල්ලන්නේ පැන්සල, හවකඩ මේ පොඩි පෑන් පෙට්ටිය, සපත් දෙක, ඉස්කෝලේ බෑග් එක, ඊට පස්සේ රනට පොඩි පෑන් වල තියෙන වෙනස්කම් මේ අලුත් දේවල් ඉල්ලලා ඒ ඔක්කොම අර විදියට අරගෙන දීලා පුරුදු වෙලා දෙන්න බැරි දෙයක් ඉල්ලනකොට තමයි මේ දුවගෙන එන්නේ දැන්. මේ දරුවන් තුළ මේ ගති ලක්ෂණ හදන්නේ අපි. මේ දරුවෝ මේවා ලක්ෂණ අරගෙන මේ ලෝකෙට ඇවිල්ලා සමහරවිට මේ වෛද්‍යතුමනි මේ දෙන්න බැරිවමත් නෙමෙයි. මේ ඒකට සවන් දෙනවට වඩා අර තමන් යොමු වෙලා ඉන්න දේ ඉහළයි කියලා හිතනවා. අපි කියමු ටෙලිනාට්‍යයක් බලන වෙලාව කියලා. ඔව්. හරියට හරි හාමුදුරනේ. ඇත්තටම සවන් දෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. දැන් මේ ඉල්ලන දේ සමහරක් වෙලාවට දෙන්න සුදුසු නැති දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්නේ? අපිට දරුවට කියලා දෙන්න වෙනවා පුතේ මේක මං ඔයාට දුන්නොත් මම ඔයාට කරන වැරද්දක්. මට ඒක කරන්න බෑ. ඒකින්ද පුතේ මේක නම් මට දෙන්න බෑ. ඊට පස්සේ පුතා ඔහොම නෙවෙයි කොහොම ඉල්ලුවත් ඒක දෙන්නත් බෑ. ඒක එතකොට මට ලබා දෙන්න ඕන. ඒක සුදුසු නම් විතරයිනේ දෙන්නේ. සුදුසු නැත්තම් එයා ගැහුවයි කියලා දෙන්න සුදුසු වෙන්න බෑනේ. ඒ වෙනස් කරන්න බෑ ඊට පස්සේ. එහෙම අපි ශික්ෂණය හැදුවොත් දරුවා තුල right මේක හොඳයි නම් අපි ඔයාට පුතාට ආයේ කතාරි ඔයාට මොකටද මේක ඕනේ ඒක කියලා දෙන්න පුළුවන්. මට මේ සැරේ අරන් දෙන්න හැකියාව නැත්නම් පුතාට කියන්න පුළුවන් පුතේ මට තේරෙනවා ඒක ඔයාට ඕනේ. ඔයා එකකින් වැඩක් ගනි. හැබැයි පුතේ මට මේ වෙලාවේ සල්ලි නැහැ මම ලබන පාර පඩිය ගත්තාම අරන් දෙන්න. ඒක මතක තියන් ඉඳලා අපිත් ඒක කරන්න ඕනේ නැත්නම් විශ්වාසය කියන එකත් කැඩෙනවා. මෙන්න මේවා අපි දරුවන්ට පොඩි කාලේ අපිත් එක්ක ඉන්න අතරේ අපි අත්නින දුන්නොත් දරුවා තුර අර ආකල්ප සංකල්ප කියන ඒවා හැදෙනවා. අපි හැමදෙස්සම උදාහරණයට ගෙදර ඉන්න ආත්තම්මට කතා කරන්නේ ගෞරව කරන්නේ කොහොමද? ඒක තමයි බලන් ඉන්නේ අපේ චූටි දුව. ඒක තමයි එයා වචනයට පාවිච්චි කරලා පස්සේ අනිත් පැත්තට අපිට කතා කරන්නේ. මේ ටික අත්දකින්න දෙන්නේ කොහොමද? අන්න ඒ දීපු ටික අපස්සට අපිට ලැබෙනවා ලොකු වෙනකොට. ඒක නිසා අනාගතය ගැන හිතලත් දරුවන්ගේ අනාගතය ගැන හිතලත් ඔබේ අනාගතය ගැන හිතලත් දරුවන්ව නිවැරදි විදියට සකස් කර ගැනීම, ඔවුන්ට අහුම්කම් දීම, ඔවුන් පිළිබඳව අවධානය යොමු කිරීම නිසි වෙලාවට නිසි තැන හරි විදිහට කරන්න ඕන කියන කාරණාව මේ වෛද්‍යතුමා අපිට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ අපි සමහර විට හිතන්නේ නැති හුඟක් දේවල් මේ දේවල් සමහර විට මේ කියනකම් මේ පැහැදිලි කරලා අපේ වෛද්‍යතුමා කියනකම්ම අපේ හිතට ඇවිල්ලා නොතිබුණු කාරණා බවට පත් වෙලා ඇති. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ සියලු දේවල් අවධානයටගෙන දැන් ක්‍රියාත්මක කිරීම. දරුවන්ව සකස් කර ගැනීම ඕනම කෙනෙක්ව වෙනස් කර ගැනීමට අපිට හුඟක් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. ඒ දේවල් බොහොම සරල වෙන්න පුළුවන්. පුංචි අහුම්කම් දීමක් වෙන්න පුළුවන්. අවධානය ලබා දීමක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න. කොතන හරි පුංචි තැනක් වැරදිලා ඇති. ඒ තැන නිවැරදි කරගෙන අපි නිවැරදි ගමනක් යනවා. රැඳලා ඉන්න අපිත් එක්කම අපි තමයි කෙටි විරාමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. විරාමයෙන් පස්සේ ඔබ මුණ ගැහෙන්නේ මේ වෙලෙම තවත් වටින බොහෝ දේ ඔබට සමීප කරන්න බලාගෙන. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අද දවසේ කතා බහ කරමින් හිටියේ යාත්‍රා තුළ අපි මේ වෙලාවේදීත් ඒ පිළිබඳව ටිකක් දීර්ඝව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ හඳුන්නේ දරුවන් පිළිබඳව අපි කතා බහ කරමින් හිටියා. දුරකථන වගේ දේවල් ලබා දීම නවීන තාක්ෂණය භාවිතා කරන්නට ගමන් කිරීම ඒත් එක්කම දරුවන්ට අනවශ්‍ය දේවල් ඉල්ලීම සහ ඒවා ලබා දීම පිළිබඳව යම් කතිකාවක් ඇති වෙමින් පැවතුන ළඟ තමයි අපි විරාම කරේ. මේ දේවලුත් එක්ක දරුවන්ගේ පෝෂණය පිළිබඳවත්
ඒ හා සම්බන්ධ තවත් කාරණා කිවිකුත් අපි මතු කරගත්තොත් හොඳයි කියලා හිතින් අපේ හොඳ සාකච්ඡාව තුළ. තරංග මහත්තයා සමහර වෙලාවට දැන් අපි මේ සාකච්ඡාවේදී කිව්වොත් එහෙම දරුවන්ට දුරකථනයක් දෙන්න එපා, පරිගණකයක් අරන් දෙන්න එපා, ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න දෙන්න එපා කියලා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඒගොල්ලන්ගේ කාලේ ඕවා තිබුණේ නෑනේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕවගේ තේරුමක් නෑ, වටිනාකම දැනෙන්නෙත් නෑ. දැන් අපේ දරුවෝ ජීවත් වෙන්නේ මේ විද්‍යා හා තාක්ෂණික දැනුමින් උපරිමයට ඇවිල්ලා ඉන්න ලෝකයේ 21 වෙනි සතවර්ෂයේ පරිගණකත් එක්ක තමයි ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. අපි මේ කතා බහ තුළදී කියන්නේ මේ අම්මලාට තාත්තලාට ඒවා ලබා දෙන්න එපා කියලා නෙමෙයි. හැම දෙයක්ම පරිහරණය කළ යුතු වයස් සීමාවක් තියෙනවා. හැම දෙයක්ම. ඔය පරිගණක විතරක් නෙවෙයි, ජංගම දුරකථන විතරක් නෙවෙයි, හැම දෙයක්ම පරිහරණය කළ යුතු, පරිභෝග කළ යුතු කාලවකවානුවක් තියෙනවා ජීවිතේ. අන්න ඒ නිසි කාලය ආවහම ඒක ලබා දෙන්න කියන එකයි මේ කියන්නේ. එහෙම නැති වුණොත් තරංග මහත්තයා වෙන්නේ ඒක පාවිච්චි කරන්නේ වැරදි විදිහට. ඒකට අපි කියන්නේ අවභාවිතා කරනවා කියලා දැන් වචනයක් තියෙනවානේ. හැම එකම අවභාවිතා කරනවා කියලා. දරුවට ජංගම දුරකථනය දීපුවාම වරදක් නැහැ. හැබැයි ජංගම දුරකථනයට එයා ටික කාලයක් යනකොට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ එයාට උවමනාදී නෙවෙයි එයා බලන්නේ. අර මේ ඒකේ රාමුව දිහා බලාගෙන ඉන්නකොට එකක් තමයි ඒකෙන් විහිදෙන ආලෝක කිරණ ඇහැට වැදීම නිසා මේක දවසකට පැය 7-8 සමහර වෙලාවට. එතකොට මේ දරුවාගේ ඇස්වලට මොකද වෙන්නේ? ඒකත් අපි පැත්තකින් තියමුකෝ. ප්‍රධානම සිද්ධ වෙන දේ තමයි මේ ළමයා තමන්ගේ ජීවිතේ ඒ කාලවකවානුවට උවමනා නොවන බොහෝ දේ අරගන්නවා හිතට මේවා තුලින්. ඒ නිසා තමයි සමහර පුංචි දරුවන්ගේ වචන ප්‍රචණ්ඩකාරී වචන බවට පත් වෙලා තියෙන්නේ. සමහර හැසිරීම් මහ මිනිහෙකුගේ හැසිරීම් වගේ ප්‍රදර්ශනය කරන්නේ. ඒවා දකින අනිත් වැඩිහිටියෝ කියන්නේ එයා වයසින් අඩු වුණාට මහ කට්ට වෙට්ට පිත්තල ලෝකෝත්තරය කියලා ඔහොම කියනවා. එතකොට ඒ தത്വයට යමයා ලොමුනේ මොකක් නිසාද? කොතනද වැරදුනේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ ගොඩක් දෙනා. අන්න ඒ නිසායි අපි මේ විරාමයේ වෙලාවේ කතා බහ කර හිටියේ මේ නවීන මෙවලම් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි පාවිච්චි කරන්න ඕන වයස මොකද්ද? කොයි කාලය තුලදීද? කොයි වගේ කොටස්ද මේකේ පාවිච්චියට ගත යුත්තේ කියන එක පිළිබඳව අවධානය යොමු නොකළොත් ඔබේ දරුවට ඔබ විශාල හානියක් කරලා තියෙනවා. මම මේකට මගේ අත්දැකීමක් කියන්න. මම තරංග මහත්තයා ගියා එක්තරා වැඩමුළුවකට දේශනයකට මේ මනෝ උපදේශකවරයෙක් එකතු කරගෙන යන්න. මමයි එතුමයි තමයි වැඩමුළුවට ගියේ. මම එතුමයි ගෙදරට යනකොට මම වාහනෙන් බැහැලා ගිහින් දොර ළඟට යනකොට අවුරුදු 12ක් විතර වයස ඇති පුතා රූපවාහිනී දමාගෙන චිත්‍රපටියක් බලලා සද්දේ ගෙවල් 2-3කට ඇහෙන්නේ. මම දොර ගාව ගිහිල්ලා හිටගත්ත මේ ළමයාට කිසිම අවධානයක් නැහැ. මං ඊට පස්සේ ඇහුවා පුතේ අප්පච්චි ඉන්නවද කියලා. එතකොට මෙයා කෑ ගහලා කිව්වා අප්පච්චි හාමුදුරුවෝ ඇවිල්ලා කියලා. කියනකොටම මහත්තයා සූදානම් වෙනවා ගේ ඇතුලේ ඉඳලා කිව්වා පුතේ ටීවී එක අඩු කරන්නකො පොඩ්ඩක් සද්ද අඩු කරන්නකො. තමුසෙට ඕන නම් මේක අඩු කරගන්නවා කියලා දුරස්ත පාලකේ විසිකරලා ගියා යන්න. මං ඉස්සරහම. දැන් මේ වයස 12ක විතර පුතා ඒ தത്വයට තාත්තට ආමන්ත්‍රණය කරන්න පෙළඹුණේ මොකක් නිසාද? ඒ දරුවට තාත්තට වඩා ලොකුයි මේක. එතෙන්ද දරුවව යොමු කරලා තියෙනවා. මෙන්න මේ වගේ ආරක්ෂා කරගන්න කියලා මේ කියන්නේ. අම්මට තාත්තට ආදරය කරන්න ඕන වෙනුවට දරුවා ආදරය කරන්නේ රූපවාහිනියට. එහෙමයි. ඒ తত্ত্বය තමයි බරපතල වෙන්නේ. ඒ තැනට නොයන්නට ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නට මොනවද කරන්නට ඕන? අපේ ඇත්තටම එතන මට පොඩි කැලක් එකතු කරන්න හිතුවා. ඇමරිකන් ඇකඩමි ඔෆ් පීඩියට්‍රිෂන් ළමා රෝගීන්ගේ ඇමරිකානු ඒ අධ්‍යාපන ආයතනය. ඒකෙන් නිකුත් කරලා තියෙනවා පරීක්ෂණාත්මක වල ප්‍රතිඵල වලට පසුව යෝජනා ඒකට අනුව අවුරුදු 2ක් වෙනකන් දරුවෙකුට මේ ස්ක්‍රීන් එක බලන්න දෙන්නත් හොඳ නැහැ.
අවුරුදු දෙකක් වෙනකම් 0 time screen time 0 screen time කියලා කියන්නේ. ඊට පස්සෙත් පැය භාගයක් පැයක් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 13 වෙනකොට තමයි පැය දෙකක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇත්තට මේ කතා කරන්නේ අර අධ්‍යාපන කටයුත්තක් සඳහා පාවිච්චි කරන එක නෙමෙයි. දැන් ඒවා වෙන වෙන උගන්වනවා විනෝදය සඳහා මේ ස්ක්‍රීන් එක පාවිච්චි කරන්නේ. නමුත් අවුරුදු දෙකකට කලින් නම් විනෝදය විතරයි පාවිච්චි කරන්නේ. අධ්‍යාපන කටයුතු වලට පාවිච්චි කරන්න දෙයක් නැහැ නේ. අකුරු ගන්නන්න තහනම් අවුරුදු 5 වෙනකම්. එතකොට අධ්‍යාපන කටයුතු නැහැ. එතකොට ඇත්තටම මේකෙන් ඊළඟ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන දේ තමයි මේකට නිරාවරණය වෙච්ච දරුවෙක්ගේ මොලේ වෙනස්කම් නිසා මතුවෙනවා ලක්ෂණ ටිකක්. තරහ යන ගතිය වැඩි වෙනවා. අවධානය තියාගෙන ඉන්න බැහැ කරන වැඩකට සහ Tamanට මොන හරි එකක් කරන්න හිතුණා මේක ඒ වෙලාවෙම ඕනේ. ඒකට කියන්නේ gratify කරන්න එක පරක්කු කරන්න. ඒක සන්තර්පණය කරන්න ඒ වෙලාවෙම ඕනේ මොන හරි එකක් ඕනා. ඒ හැම නොසන්සුන් ගතියක් ඒකත් එක්කම එනවා. ඒවා පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා මේ ස්ක්‍රීන් එකට ඇබ්බැහි වෙන එකත් එක්ක නිතර පාවිච්චි කරනත් එක්ක දරුවන් තුළ මේ වගේ ලක්ෂණ මතුවෙනවා කියලා. දැන් වෛද්‍යතුමනි ඔබතුමා අවුරුදු 2 වෙනකන් ස්ක්‍රීන් එක 0 බලන්නම දෙන්න එපා. දැන් අපේ සමහර දෙමව්පියන්ට දරුවාට කවා ගන්න වුණාම ෆෝන් එක තමයි අතර දෙන්නේ. ඇත්තටම ඔව් ඒක හරිම ඒ කියන්නේ ඒක දැනුවත්කමින් නැතුව කරන එක. ඒක අපි අම්මලාට බනින්නත් බෑ. අම්මලා මේවා දන්නේත් නෑ. වැඩේ තියෙන්නේ මම ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට මම දන්න තැන්වලදී මම කියලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ වෙනස් කරන්නෙත් නෑ. මට තියෙන දුක ඒක. ඇත්තටම ඒක තමයි අපිට තියෙන්නේ. දැන් මේ වයසට ගියාට පස්සේ අපිට කෙනෙක්ගේ අර ආකල්ප වෙනස් කරන්න හරි අමාරුයි. එයා කරන විදිය වෙනස් කරන්න කැමති නෑ. අපිට දරුවෙක්ගේ තමයි ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. ඇත්තටම කොහොම වුණත් ඒ දරුවට ඒකට නිරාවරණය කරනවා කියන්නේ බඩ පිරවනවා ගමන් මොළය විනාශ කරනවා. දොස්තර මහත්තයා එහෙම කිව්වට ඉතින් මේ ළමයාට කවා ගන්න බෑනේ කියලා කියනවා. ඒක තමයි බර නෑනේ ඊට පස්සේ මාසෙට බර කිරනකොට ළමයාගේ බර ඉතින් දරුවට මේක දෙන්නේ කනකොට නම්. දරුවා මේක බලන්න ආස නම් ඊළඟ සැරේ දරුවා මේක නැතුව කන්නේ නෑ මේක පෙන්නනකම්. ඒක දරුවා පුරුදු කරලා තියෙන්නේ. දරුවත් ඒකෙම තමයි ප්‍රයෝජන ගන්න ස්ක්‍රීන් එක බලන්න. දැන් අපි මේ සාකච්ඡාවට පෙර ආතුව වැඩසටහන ආරම්භයේදී කතා කරපු කාරණාවක් මම මේ වෙලාවේ මතු කරගත්තොත් හොඳයි කියලා හිතනවා. ඔයතුමා මේ දරුවන්ට ආහාර කැවීමේදී දුරකථනය ලබා දීම අවශ්‍යම නැති හොඳ නැති දෙයක් කියලා පැහැදිලි කරනකොට එහෙම වුණොත් එහෙම දරුවා වඩාගෙන තැනකට ගිහිල්ලා ඇවිදගෙන එහෙම කවාගෙන හරි ළමයාගේ බඩ පුරවනවා නම් එතන මොකක්ද තියෙන්නේ? ඇත්තටම බබෙක් ඉපදෙනකොට කිරි ඉල්ලගෙන ඉපදෙන්නේ. තුට්ටක් වෙලා යනකොට පරක්කු වෙනකොට කිරි ටික පරක්කු වෙනකොට අඬලා ඉල්ලලා කිරි ටික ඉල්ලගන්නේ. අම්මලාට පොඩි කාලේ තියෙන ප්‍රශ්නේ රැයට නැගිටලා කිරි ඉල්ලනවා කියන එක. මේ බඩගින්න පුරවන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. දරුවා ඉල්ලනවා. දරුවාගේ ඒක නැති කරන්නේ අපිට ඕන ගානට බබාට කවන්න ගිහිල්ලා. අපිට ඕන ප්‍රමාණයෙන් අපිට ඕන වෙලාවටම කවන්න යන එකකින්. එහෙම නැත්නම් දරුවාට අවශ්‍ය කන්න දෙන එක වාඩි කරලා හෝ ඉන්න එක විදියකට තියලා කන්න දුන්නොත් දරුවාට ඒ වෙලාවේ තියෙන කන එක. ඒ වෙනුවට අපි කවන ගමන් වෙන දේවල් වලට පුරුදු පුහුණු කරොත් දරුවගේ ඒ වෙලාවේ ඇතුලේ එන ඌමනාව කෑම කන එක නෙමෙයි වටපිටාව බලන එක. එයා ඒක කරලා ඉවර වෙනකම්ම කාන එක ඉවර කරන්නේ නැහැ. මොකද කාලා ඉවර වෙච්ච ගමන්ම අම්මා වටපිටාව පෙන්නන එක නවත්තලා ගේ ඇතුලට එක්කන් යනවා. එතකොට එයාට ඕන උපරිම කාලයක ගත කරලා තමයි බබා එක කාලේ ඉවර කරන්නේ. ඒ වෙනුවට ඇත්තටම හොඳම දේ දරුවට කන්න දෙන්න වාඩි වෙලා වාඩි කරලා කවන්න. ඒ කන ටික කන්න අරින්න. ඊට පස්සේ බබා අඩුවෙන් කනවා කියලා හිතෙනවා නම් ඊළඟ වේල වෙනකම්ම මුකුත් දෙන්න නැතු ඉන්න. සාමාන්‍යයෙන් කනවා කවන වෙලාවට කන්නේ නැහැ කියන ප්‍රශ්නේ නම් තියෙන්නේ අවම වශයෙන් කෑම වේලට පැය 3ක්වත් තියෙද්දි වෙන අමතර ಜಾති කන්න දෙන්න එපා. ඒ කියන්නේ ටොෆි එක දුන්නොත්, චොක්ලට් එක දුන්නොත්, බිස්කට් එක දුන්නොත් බබාගේ ඇඟේ මට කන්න ඕනි කියලා එන බඩගින්න එන්නේ නැහැ. එහෙම වුණොත් ටිකක් කවා ගන්න අමාරුයි. ඇත්තටම නම් අපිට අවුරුදු 1මාර විතර වෙනකොට දරුවෙක් හිමින්සරේ පුළුවන් පටන් ගන්න පුරුදු කරන්න අපිත් එක්ක වාඩි වෙලා හැන්දෙන් කන්න. ක්‍රමයෙන් ඒක අතින් කන්න අනාගෙන කන්න. එතනට හිමින් පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි නිවැරදිම ක්‍රමවේදය. ඔන්න ගොඩක් ප්‍රශ්න තියෙන අම්මලාට තාත්තලාට වැඩිහිටියන්ට
අද දවසේ මේ සාකච්ඡාව තුළ මේ කාරණාව ගත්තත් ඒක මහා ලොකු වටිනාකමක් තියෙවි. එහෙම නැත්නම් ඔබේ දරුවාගේ බඩ පුරවයි බර හදයි හැබැයි මොලේට කරන්නේ ලොකු අපරාධයක් කියන එක ඔබට සිහිපත් වේවි මේ කියපු කාරණාවන් එක්ක දරුවට ඊගවට කන්න සූදානම් කරන වෙලාවට. අපේ හඳුනන්නේ දැන් මේ සියලු කාරණාත් එක්ක අපි අද දවසේ මේ කතා කරන මාතෘකාව තුළ ප්‍රති ගණනාවක් අපි ස්පර්ශ කරමින් කතා බහ කරමින් යන හින්දා මට හිතෙන්නේ නෑ මේ වෙලාව වහන්සේගෙන් කෙලින්ම ප්‍රශ්නයක් අහන්න. මේ සියලු දේවල් කැටි කරගෙන අවසන් විනාඩි කිහිපයක් එක්ක අපි ටිකක් ලඟ වෙලා තින්නේ. යමක් පැහැදිලි කරොත් වටේ සමාජයට. හතරව තරංග මතය දැන් මේ අපි කතා කරු මාතෘකාවත් එක්ක මට ටිකක් ආපහු එතන මුලට ගියොත් හොඳයි කියලා. අපි ඇත්තටම කතා කරේ මෙතන මේ ආරක්ෂාව සම්බන්ධවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අර දේශනාවෙත් එක්කම තියෙන්නේ දරුවෙක් ආරක්ෂා කරන්න ඕනේ මව කුසක් තුලදීම තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ දරුවා බිහි වුණාට පස්සේ ඊට පස්සේ ආරක්ෂණ ක්‍රමවේද අපි දන්නවනේ. ඉතින් ඒ අනුව ආරක්ෂා කරගත යුතුයි. අපේ සමාජයේ තරංග මහත්මයා මම දකින පුංචි වැරද්දක් තියෙනවා. මම හිතන්නේ අපේ නායක හඳුරොත් වෛද්‍යාචාර්යතුමත් එකතු වෙයි. අපේ ගොඩක් අම්මලා මේ ආරක්ෂා කරන්නේ යම්කිසි වයස් කාණ්ඩයක් එනකම් පමණයි. සරලව කිව්වොත් තරංග මහත්මයා මේ අපි දැකලා තියෙන අතිරේක පන්ති වලට වෛද්‍ය කරනවා. 5 වසර ශිෂ්‍යත්වය ලියනක යනවා. අතිරේක පන්ති වලට යනවා, එකන් යනවා, පහු අරගෙන එනවා. හැබැයි දරුවා ටිකක් වැඩි වියටපත් වෙන්න හරි ඉහළ පන්තියකට යනකොට හරි තරංගමක් මම දකිනවා පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. දරුවා අතහැරලා නිකන් ඉන්නවා. අතහරින්න ඕනේ සමාජයට යන්න. හැබැයි කියන්නේ දැන් යන්න බෑනේ. එහෙම පුතත් එක්ක යන එක හරි නෑ. ඒක පුතාට නිකන් මදිකමක්. දැන් යාළුවොත් එක්කනේ යන්නේ කියලා. හැබැයි මම දකින පොඩි ගැටලුවක් තියෙනවා. දෙමව්පියෝ අර දරුවගේ ආරක්ෂාව පැත්ත හිතන්නේ නෑ. සරලව මම කියන්නකො මම ඉන්නේ කඩු ගන්නාවේ. බොහෝ දෙනා වෛද්‍යාචාර්යතුමනි යන්නේ මහනුවරනේ අතිරේක පන්තිවලට. දැන් දහම් පාසලක උගන්වන්න එනකොට බලනවා අපේ පුතාට කවුද උගන්වන්නේ දහම් පාසලේ, කොයි පවුලේ කෙනාද, කොයි එක්කෙනාද කියලා බලනවා. හැබැයි අතිරේක පන්තියකට යනකොට එයා හොඳ ගුරුවරයෙක්ද, මගේ දරුවා ආරක්ෂා කරන කෙනෙක්ද? තරංග මත දැන් පහුගිය දවස්වලත් මේ මෙහෙම ඕන තරම් අපරාධ අපිට අහන්න ලැබුණානේ නේද? එතකොට අපි අම්මලා තාත්තලා හිතන්නේ නෑ එයා කොහොම කෙනෙක්ද, චරිතය කොයි වගේද වෛද්‍යාචාර්යතුමනි. මගේ දරුවා මේ පැත්තට මේ ගුරුවරයා ළඟට යන එක හොඳයිද කියලා මම දකිනවා. ඒ පෙන්තේ පොඩි අඩුවක්. ඒ මොකද අර වයසින් මුහු කරන්න පන්ති වලින් ලොකු තැනකට යන්න අපි තම 6 7 8 10 වගේ යනකොට දරුවෝ යවලා නිකන් ඉන්නවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ අන්න ඒ වයසට එනකොට මේ භයානකම භාණ්ඩය දරුවන්ට උවමනා කරනවා. ඊළඟට ඒකට පෙරැත්ත කරනවා. දරුවෝ උනත් කියනවනේ හරි අර ප්‍රකෝපකාරී සිතුවිලි නායකාඳුරව මතක් කරා වගේ තරම් මත කියන්නේ මං විභාගේ පාස් වෙන්නේ මට ෆෝන් එකක් දුන්නොත් විතරයි. නැත්තම් පාස් වෙන්නේ නැහැ කියලා දෙමව්පියෝ බය ගැන්වීමක් කරනවා. මම හිතන විදිහට එහෙම අවස්ථා තියෙන ඕන තරම්. මේ මෑතකදීම මම ආපු සිද්ධියක් තිබුණා වෛද්‍යචාර්යතුමනි. මේ අපි ආශ්‍රිතවම ඉන්න පවුලක්. ඉතින් ෆෝන් එකක් අරගෙන දෙන්නේ නැහැ කියලා දරුවා ගහට නැගලා. ඒවලු ගහෙන් බිමට පයින්නවා මට ෆෝන් එකක් කරන් දුන්නේ නැත්තම් කියලා. ඒ කියන්නේ ඒ තරම් දැන් මේ මානසික පැත්ත හදලා තියෙනවා. ඒක එක පැත්තක්. මට පුංචි වෙලාවක් දෙන්න තරම් මත මොකද මම හිතන්නේ වැඩසටහනේදී කිව්වා. ඒ වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ මේ ආකල්ප හදන්න නැති එක තමයි පළවෙනිම දේ. පහුගිය කාලේ මම ජපානයේ සංචාරක නිරත වුණා. ඉස්කෝලේ 4 වසරට යනකම් උගන්වන්නේ නැහැ. මේ පොතපත දැනුම දෙන්නේ සමාජීය දැනුම. හැසිරෙන ආකාරය, ආරක්ෂාව කොහොමද? තමන් සලසගන්නේ කොහොමද ආරක්ෂාව කියන එක. ඒක තමයි දෙන්නේ දරුවන්ට. දැන් අපේ වෙලා තියෙන්නේ අපේ දරුවන්ට ආකල්ප නැහැ. අපේ බලන්නේ කොහොම හරි කරලා ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ. එතකොට තමයි මට හොඳ. මගේ දරුවා කොහොම හරි O level පාස් වෙන්න ඕනේ, 9ක් ගන්න ඕනේ. A level හොඳට පාස් වෙන්න ඕනේ. තරංගවත් මෙන්න මේ අර සිස්ටම් එක පොඩ්ඩක් වැරදියට අපි භාවිතා කරනවා.
ඒ නිසා ළමයිනොත් බලනවා දැන් ඇත්තටම කවුද අහන්නේ ගියපුවාම කී ඉඳලා කී වෙනකන් තිබ්බද කියලා පන්ති. එතකොට වෙන්නේ දරුවා ගිහිල්ලා ආවා කියලා එනවා. කවුද ආශ්‍රය කරේ කවුද සම්බන්ධ වුණේ මොන දේවල් වලට සම්බන්ධ වුණාද? ඔබතුමා දන්නව ඇතිනේ දැන් කොච්චර මේ ආරක්ෂක සම්මත වලින් බැහැරව ගිහිල්ලා තියෙනවද ළමයි. තරුණ පරම්පරාව. හැබැයි දෙමව්පියෝ දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුංචි ගැටලුවක් තියෙනවා අපේ. ඉතින් ඒක අපි හැමදෙනාගේම වගකීමක් වෙලා තියෙනවා මේ හා සම්බන්ධව පොඩි අවධානයක් යොමු කරන එක සහ එක පවුලනුත් එන්න ඕනේ දෙමව්පියන්ගෙන් පළවෙනියටම ඊළඟට පූජ්‍ය පක්ෂයක හැටියට අපිට මේ පැත්තට යොමු වෙන්න පුළුවන්. මොකද මේක ආරක්ෂා කරගත්තේ නැත්නම් තරම් හොත මහ ලොකු විනාශයක් වෙනවා. ආරක්ෂාව එහෙම් පිටින්ම නැති වෙලා යනවා. බොහොම පිං අපේ හඳුරන්නේ අපේ වැඩසටහනට තියෙන වෙලාවත් දැන් කෙමෙන් අවසන් භාගය කරා ගමන් කරනකොට මම අවසන් වශයෙන් වෛද්‍යතුමන්ට යොමු වෙන්න සූදානම් වෙන්නේ ඔබතුමාගේ අවසන් අදහස් කීප එකතු කරගන්න වැඩසටහනට අද දවසට මේ කතා කරපු සමස්තයත් එක්ක අපේ නරඹන්නන්ට අපේ හිතවතුන්ට අපේ ප්‍රේක්ෂකගාරයට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය ඉදිරිපත් කළොත් හරි වටී මේ වෙලාව. ඔව් මට ඇත්තටම ඉදිරිපත් කරන්න ඕනේ තියෙන්නේ දැන් අපි දරුවන්ට දීලා තියෙන ආකල්පවල තියෙන ප්‍රශ්න නිසා තමයි දරුවෝ මානසික පීඩාවට පත් වෙන්නේ. දරුවන් තුර විවිධ කුසලතා ටික අවශ්‍ය කරන ජීවන කුසලතා කියන ඒවා. ඒ කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන කුසලතා. තමන්ගේ තරහ පාලනය කරගන්න, තමාගේ හැඟීම් පාලනය කරගන්න, මිනිසුත් එක්ක හොඳට සමගිව කතා බහ කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න තියෙන හැකියාව, වෙන කෙනෙක්ගේ හිතේ තියෙන දුක සතුට ඒක හඳුනා ගන්න තියෙන හැකියාව මේ වගේ ඊ타මාත්ම අත්‍යවශ්‍ය ජීවන කුසලතා ටිකක් පිරිහිල් නැති වෙලා ඒ වෙනුවට තරගකාරී අපි අභියෝග ටිකක් අල්ලගෙන තියෙනවා ලේබල් ටිකක්. ඒ කුසලතාව වෙනුවට අම්මලා අල්ලන් තියෙන ඒ ටික දෙන්න යනකොට දරුවා තුල අර කුසලතා ටික අතෑරිලා ලේබල් පස්සේ එලවන්න යනවා. ඒ 9ක් ඕනේ මේ හාමුදුරුවෝ කිව්වා වගේ ශිෂ්‍යත්වයෙන් ලංකාවේ පළවෙනියා වෙන්න ඕනේ. ඒ 4ක් වෙන්න ඕනේ. විභාගේ ලං වෙනකොට පොඩ්ඩක් අර හිතනවා නම් මට මෙන්න මේක ගන්න බැරි වෙනවා කියලා හරිම අපහසුතාවයකටපත් වෙනවා. මම දන්නවා මං දැනට බැලෙන මගේ අතින් බලන සහ මං දන්න පෞද්ගලිකව දන්න ඊ타මත්ම අතිදක්ෂ ඊ타ම බුද්ධිමත් දරුවෝ මේ වෙලාවේ උසස් පෙළ විභාගයේ ඉස්සරහා මානසිකව කඩන් වැටලා තියෙනවා. එක ප්‍රශ්නයකට උත්තරේ බැරි වෙනකොට හිතෙන්නේ මට විභාගෙ බැරි වෙයි කියලා. මෙන්න මෙහෙම මානසිකව අර කුසලතාවය තමන්ගේ හැඟීම්, තමන්ගේ ආවේග, තමන්ගේ පීඩනය මේවා පාලනය කරගන්න බැරි, මේ ගැන තමන් ගැන අවබෝධය නැති, ඒවා පාලනය කරන්න අවශ්‍ය කරන කුසලතාවය නැති දරුවන් ටිකක් බිහි වෙමින් පවතිනවා. අපි මේක වෙනස් කරන්න ඉස්සරහට අවශ්‍යයි. මට කතා කරන්න අපිට තව වෙලා නැහැ මෙතන. අපිට දරුවන් හදනකොට අපිට දරුවන්ට ආරක්ෂාව දිය යුතුයි වගේම අධි ආරක්ෂාව හොඳ නැහැ. අධි ආරක්ෂාව කිව්වේ උදාහරණයට වැලි ටිකක් එක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. පස් ටිකක් මඩ ටිකක් එක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. ගහකට නගින්න දෙන්නේ නැහැ. වතුරයකට බහින්න දෙන්නේ නැහැ. මේ වගේ හැම එකටම එපා කියන වචනේත් එක්ක සහ තව පැත්තකින් දරුවන්ට අත්විඳින්න සුදුසුම නැති නරක වචන වලින් කතා කරනවා. සංසන්දනය කර විවේචනය කරනවා. නරක වචන සත්තුන්ගේ නම් කියලා කෑ ගහනවා. පරිභව කරනවා. සමහරක් වෙලාවට කායික හිංසනයට ලක් කරනවා. සමහරක් වෙලාවට දරුවන්ගේ හිතේ තියෙන පීඩනය අඳුනගන්නේ නැතුව කතා කරනවා. මෙන්න මේ වගේ තව කරුණු ගොඩක් තියෙනවා අපිට කතා කරන්න අද වෙලාව නැහැ මං හිතන්නේ. අපි ඒ වගේ විදියෙන් මේ දරුවන්ට වෙන්න පුළුවන් හානි පැත්ත අපිට නවත්තන්න තියෙනවා. මේ හරහා අපි හිතනවා අපි කතා කරා සෑහෙන ප්‍රදේශයක් මං හිතනවා අහන් හිටපු කට්ටියට ජීවිතේට එකතු කරගන්න පුළුවන් කරුණු සමුදායක් මේ හමුදුරු දෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන්නත් ඇතුළු අපි කතා බහට ලක් කළා. එකතු කරගන්න පුළුවන් gedara එදිනෙදා ජීවත් වෙනකොට ඒවා ක්‍රියාවන් නංවන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඇත්තටම අපේ gedara සාමකාමී දරුවෙක්ව හොඳින් හැදෙන්න අවශ්‍ය කරන පරිසරය ලබා දෙන පරිසරයක් කරමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. විශේෂඥ මනෝවෛද්‍ය චතුරාබේ සූර්ය වෛද්‍යතුමන් පැහැදිලි කළ දුන්නු කාරණා ඇත්තටම හරි වටිනවා.
තවත් කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. තවත් අපිට පැහැදිලි කරගන්න කාරණා බොහොමයක් තියෙනවා. ඉදිරි දවසකදී අපි මුණ ගැහිලා සාකච්ඡා කරමු මේ වැඩසටහන තුළදීම. තවත් සමුදා දිනයකදී ඔබ මුණ ගැහෙන්න එතුමන්ට අපි ආරාධනා කරන සූදානම්. ඔබටත් දැනෙන්නේ නැති එතුමා ඒ පැහැදිලි කරලා දුන්න කාරණා තවදුරටත් පැහැදිලි කරගමින් තවත් පැතිකඩයන් ගන්නවක් එක ඔබතුමත් එක්ක අපිට කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා. බොහොම ස්තුතියි අද සභාවට. අපි හඳුන්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා දවසේ මේ සියල්ල එක පිටකට අරගෙන ටිකක් පැහැදිලි කරලා දෙමින් වැඩසටහන නිමාව කරා ගෙන යන්න අපිව. ඉතා පුළුල් මාතෘකාවක් අපි මේ ලැබිච්ච කාල වකවානුව තුළ පුළුවන් තරම් හකුලෝලා ඉදිරිපත් කරන්න තමයි මහන්සි ගත්තේ. ඒිනුත් වැඩි අවධානයක් අපි දරුවන් කෙරෙහි යොමු කළා. ඒකට මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්න අපට වගේම තරංග මහත්තයාටත් නරඹන ඔබටත් ඇයි එහෙම දරුවන් ගැන වැඩියෙන් කතා කරන්න යොමු වුණේ කියන එකට ඕන තරම් හේතු කාරණා තියෙනවා කියලා අපි හිතනවා. ආසන්නම සිද්ධි දෙකක් මම කියන්නම් තරංග මහත්තයා. පහුගිය දවසක මේ දවස් දෙකකට කලින් මම බලංගොඩ ධර්ම දේශනාවකට ගිහිල්ලා රෑ ආවේ. එනකොට 12යි කාලයි ඇහැලියගොඩ ප්‍රදේශයෙන් එනකොට බස් නැවතුම් පොලේ මේ පොඩි ළමයි අවුරුදු 13 14 ගැහැණු පිරිමි ළමයි බස් නැවතුම් පොලේ ගොඩක් ඉන්නවා 15ක් 20ක්. මම වාහනේ නවත්තන්න කියලා එක පුතෙකුගෙන් නිකන් ඇහුවා. "ඇයි පුතේ?" මම හිතුවේ අපි එන පැත්තට එන්නද ඉන්නේ කියලා. පාර අයින එක්කෙනෙක් හිටියා. "නෑ මේ ක්ලාස් ඉවර වෙලාවේ තව අප්පච්චි ආවේ නෑ" කිව්වා. ඒ කියන්නේ ළමයා බස් නැවතුම් පොලේ සෑහෙන වෙලාවක් ඉන්න ඇති. මේ රෑ 12ට 12:00 එතකොට මේ දරුවන්ට මොකද්ද තියෙන ආරක්ෂාව? දරුවෝ පැහැරගෙන ගියා කියනවා. අපයෝජනයට ලක් කළා කියනවා. එතකොට වැරද්ද තියෙන්නේ අර පැහැරගෙන ගිය මිනිස්සුන්ගේද? නෑ මේ දරුවන්ට ආරක්ෂාව නෑ. ආරක්ෂකයෝ උවමනා වෙලාවට නෑ. එක කාරණයක්. ඊයේ මට තරංග මහත්තයා අපේ දායක නෝන කෙනෙක් කිව්වා මම හාමුදුරනේ මෝටර් සයිකලේ රාත්‍රියේ යනකොට 9:00ට විතර පුතෙක් පයින් එනවලු. අවුරුදු 11යිලු වයස. අරුවලේ තනියම එනවලු. කොහෙද ගියේ පුතේ කියලා ඇහුවලු. මං ක්ලාස් ගියා කිව්වලු. "ඇයි තාත්තා කවුරු හරි එන්නේ නැද්ද?" කියලා. "නෑ තාත්තා අද වැඩ. කවුරුවත් එන්නේ නැහැ. මං පයින් යනවා" කිව්වලු. ළමයින්ට කොහෙද ආරක්ෂාවක් තියෙන්නේ? ඉතින් ඒක නිසා නැවතත් මං හිතන්නේ අපි වෛද්‍යතුමා කිව්වා වගේ ආපහු මේ පිළිබඳව කතා කරන්න ඕන. අපිට ආරක්ෂා වරණය කියන එකට තියෙන පැතිකඩ රාශියක්. ඒ කියන්නේ ස්වාභාවික විපත්ති වලින් දරුවන්ගේ හැසිරීම් තුලින් ඇතිවන අනාරක්ෂිත බව, වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයන් නිසා දරුවන්ට ඇතිවෙන අනාරක්ෂිත, ඒ වගේම දරුවෝ සහ වැඩිහිටියෝ මේ නරඹන රූපවාහිනිය, ඒ වගේම සමහර වෙලාවට සංයුක්ත තැටි වගේ දේවල් ගෙනල්ලා ගෙවල් වල නරඹන යම් යම් දර්ශන තියෙනවා. ඒ වයින් දරුවන් ආරක්ෂා කර ගැනීම. ඒත් එක්කම ග්‍රහාපල, හදිහූනියන්, සතුරු කරදර, රෝග පීඩා ආදී කොච්චර දේවල් වලින් අපිට ආරක්ෂාවරණය හදා ගන්න ඕනද? අන්න ඒවා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් අවසාන කරන්න මම කල්පනා කළා මේ අන්තර්ජාලයේම තියෙන පාඨයකින් ඒව බොහෝ දෙනෙක් නරඹන්නේ. මේ අන්තර්ජාලයේ තියෙනවා ඔබේ ළමයා ඔබට පොඩි කෙනෙක් වුණාට මානසික ලෙඩුන්ට ඔවුන් පොඩි නොවේ. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව හා ඇඳුම ගැන දෙමව්පිය හැටියට ඔබ වැඩියෙන් වෙහෙසෙන්න කියලා. බොහොම පිංගමෝදනේ. ඒ අවසන් වැකිය නම් ඉතාමත් වටිනවා. දරුවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැනුවත් වීම අර කිව්වා වගේම මානසික ලෙඩුන්ට ඒ දරුවා පොඩි දරුවෙක් නෙවෙයි. මේ දේවල් සියල්ලම ඔබේ හිතට එකතු කරගන්න, හදවතට ලං කරගන්න, මේ දේවලුත් එක්ක හෙට දිනයට මුහුණ දෙන්න සූදානම් වෙන්න. ඔබත් ඔබේ දරුවෝ හැමදෙනාමත් එක්ක. අද දවසේ අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාලා කඩුගන්නා උදේවත දීපාලෝක විහාරයේ විහාරාධිපති මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධිකාචාර්ය දෙකට රජයන ගුණසිරි සදාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දරන්දර අවසරයි පුජන ලෝකන් ඥානද අපේ වන්දනේ බොහොම පිං අද දවසේ වැඩියට. ඒ වගේම කඩුගන්නා උදේවත දීපාලෝක විහාරයේ විහාරාධිකාරී රුවන්පුර ඥානවිල අපේ වන්දනේ බොහොම පිං අද දවසේ වැඩියට තමත් වැදගත් කරුණු කරන බොහොම වහන්සේට අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ සමගම අද
ප්‍රථම වතාවට අපිට මුණ ගැහෙන්නේ යාත්‍රා වැඩසටහන තුළ ඔබතුමාව බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. උඩුගම මූලික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය චතුර අබේසූරිය වෛද්‍යතුමනි අයි දවසක අපේ මුණ ගැහෙමු. ආයුබෝවන් ඔබතුමන්ටත්. එහෙමනම් හිතවතුනි අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගන්න යාත්‍රා වැඩසටහන තුළින් ලබන සඳුදාවේ අපි ඔබ මුණ ගැහෙන්නේ මේ මාතෘකාවේ තවත් දිගුවකට එහෙම නැත්නම් වෙනත් සුවිශේෂී වූ මාතෘකාවක් සමග ඔබේ ජීවිතයට මේ සමාජයට වටින යමක් උත්තිලන කරන්න බලාගෙන තමයි සියත හැමදාමත් මේ වටිනා කියන පැය කිහිපය වෙන් කරලා තිබෙන්නේ. ඒ කාල සීමාව ලබන සඳුදාවේදී ඔබට වෙන් කරමින් ඔබ මුණ ගැහෙන්න අපි සූදානම්. අපි සමග අත්වල බඳ ගන්න කියන ආරාධනාවත් එක්ක ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.